ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි මේ සතියන්ත සෙනසුරාදා දිනේ සුපුරුදු ලෙස සූදානම් වෙන්නේ සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් සුපුරුදු පරිදිම මේ මොහොතේ සිට රාත්‍රී 9 දක්වා ඔබට දහම් මිහිරියාව ශ්‍රවණය කිරීමේ වාසනාව උදා වෙනවා. ඔබ ඊට ඕනෑකමින් මේ සඳහා යොමු වී සිටින මොහොතක සෙනසුරාදා සිඩ්නි තසපුව වෙනුවෙන් අදත් ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගනු ලබනවා අද දවසේ net සිඩ්නි තසපුව වැඩසටහනට. අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. විශේෂයෙන්ම ඔබට මේ සෙනසුරාදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව සෑම විටම ධර්මයට ඇත්තටම ඕනෑකමක් ඇති කරන. ඒ වගේම ධර්මයේ නියැලෙන්නන්ට තවත් ඒ දැනුම් සම්භාරය වැඩි කරගෙන එය Taman තුලින් දකින්නට සහ ධර්මයේ ප්‍රායෝගිකව නියැලෙන්නට අවස්ථාවක් බවට පත් වෙනවා. එවන් දේශනා තමයි බොහොම ගෞරවනීය ආකාරයෙන් අපේ ගරු දේශකයන්න් වහන්සේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. අදත් ඒ උතුම් වාග්ය හිමි කර දෙමින් ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ හාමුදුරුවෝ වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙනවා දෙහිවල වනාත පාරේ සහ ගල්කිස්ස ද සේරම් පාරේ පදිංචි කුසුම්ද සිල්වා, ඒ වගේම ලිලින්දි ෆොන්සේකා කියන පින්වතුන් විසින්. ඒ ඇත්තන් හැමදෙනාගේම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරමින් සෙනෙහසින් පින්වත්නි ඔබට ආරාධනා කරනවා අදත් සතර සතිපට්ඨානයට ඔබේ සිත යොමු කරවන සුවිශේෂ අනුශාසනයක් සඳහා සවන් දෙන්නට. නිවන අරමුණු කරගෙන ධර්මය අහන්න වමනාව තියෙන, ඒ සඳහා අවබෝධය සරලව ඔබේ සිතට එකතු කරගන්නට බලාපොරොත්තු වෙන, පින් කැමැති, කුසල් කැමැති, මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතෙන් ඵල ලබන්නට කැමැති පින්වත් ඔබ වෙනුවෙන් පින්වත්නි, අද අපි සතිපට්ඨාන සූත්‍රය තුළ වේදනානුපස්සනාවේ කියවෙන විශේෂ කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න කල්පනා කළා. අත්ති වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මෙන්න මේ වාක්‍ය මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ඊටාම ගෞරවයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ විමසලා බලනකොට දකින්න ලැබෙන වටිනම තැනක්. මේ ලෝකෙ පින්වත්නි හටගන්න සියලුම විඳීම්, සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා වගේ මේ සියලුම විඳීම් සතියෙන් හඳුනා ගන්නවා වගේම ප්‍රඥාවෙන් මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරන්නට සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. සතිපට්ඨාන කියන්නේ, සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පවත්වනවා කියන එකයි. සරලවම කියනවනම්. එතකොට සිහිය පවත්වන කෙනෙක් පින්වත්නි, සිහිය පුහුණු කරන කෙනෙක්,
සතිය පුරුදු කරන කෙනෙක් වේදනාව අරමුණු කරගෙන තමන්ගේ සතිය පුහුණු කරන්න පුළුවන්. ඒකට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. මෙතෙන්දි වේදනාවක් හට ගන්නවා කියද්දී සාමාන්‍යයෙන් ජීවිතයේ ඔය ඕලාරිකව දැනෙන වේදනා අපි දන්නවා කැක්කුම් අමාරුකම් වගේ ඕලාරික වෙන වේදනාවලට විතරක් නෙමෙයි. හොඳට සිහියෙන් ඉන්නකොට තේරෙනවා දකින රූපයක් පාසා ඇහෙන ශබ්දයක් පාසා දැනෙන ගඳ සුවඳ මේ රස පහස අරමුණක් පාසා විඳීම් හට ගන්නවා. එතකොට ওই විඳීම් වල සැපයක් ඇති වෙනකොට පින්වත්නි එතන සැප වේදනාවක් හටගත්ත බව සිහියෙන් දැනගන්න ඕන අවස්ථාව තියෙනවා. දුක් වේදනාවක් හටගද්දී දුකක් හටගත්ත බව සිහියෙන් අඳුනගන්න පුළුවන්. සැප දුක නැති වේදනා එනකොට අදුක්කම සුඛ වේදනා එනකොට මෙතන අදුක්කම සුඛ වේදනාවක් කියන එක මේ හොඳට හිත සියුම්ම පුරුදු කරපු කෙනෙකුට තේරුම් ගන්න අමාරු නෑ. එතකොට දැන් ඔතෙන්දි පින්වත්නි තියෙනවා තේරුම් ගන්න දෙයක්. ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යම් කිසි දවසක ඉඩක් ලැබෙනවා නම් මමත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට ඕනේ කියලා ඔබට ඕනකමක් එනවා නම් අන්නේ පින්වත්නි මේ හටගන්න වේදනාම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තමන්ගේ සිහිය දියුණු කරන නිකන් නෙමෙයි සමතේටයි විදර්ශනාවටයි දෙකටම ප්‍රයෝජනවත් වෙන විදිහට යාගේ හිත හසුර ගන්න දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඒ හිත කොහොමද වේදනාවට අනුගත කරගෙන සිහිය තුල පුහුණු කරන්නේ සති පුහුණුවට උදව් වෙන විදිහට අපි කොහොමද මේ වේදනාව පාවිච්චි කරන්නේ. ඔබේ ජීවිතයේ පින්වත්නි සමහර වෙලාවට මම හිතනවා සමහර විඳීම් හට ගන්නකොට ඒ විඳීම් වලට ඔබ රාගයෙන් ඇලෙනවා. විශේෂයෙන්ම සැප වේදනා ඇති වෙනකොට අපි රාගසිතින් ඒ වේදනාව කෙරෙහි ඇලෙනවා. දුක් වේදනා ඇති වෙනකොට අපි ඒකෙදි ගැටෙනවා. ඔන්න ඔය වේදනාවලට ඇලෙන ගැටෙන අවස්ථාවවලදී අපිට අපේ මනසට මෙතන හටගත්ති වේදනාවක් මේ වේදනාව හටගෙන නැති වෙන එකක් මේ වේදනාව හේතුන් නිසා හටගත් එකක් කියන හැඟීමක් නැතුව මේ වේදනාව මා තුල ඇති වෙච්ච එකක් කියලා අපි සක්කාය දිට්ඨියෙන් වේදනාව අරගන්නවා. කොහොමද වේදනාව සක්කාය දිට්ඨියෙන් ගන්නෙ? වේදනාව කියන්නේ මම හැටියට දකිනවා. ඒ කියන්නේ මේ වේදනාවක් කියලා කියන්නේම මම. එහෙම නැත්නම් අපිට එනවා මේ වේදනාව තුල තමයි මම ඉන්නේ. එක්ක හිතනවා මා තුල තමයි වේදනාව තියෙන්නේ. එතකොට වේදනාව මගේ වේදනාව මම කියනකොට සහ වේදනාව මගේ කියනකොට මම කියලා ගත්තට පස්සේ තමා තුලම අරගෙන මගේ කියලා ගන්නකොට තමාගේ බහැර හැබැයි ඒක Tamanට අයිති දෙයක් විදිහට අරගෙන. එහෙම නැත්නම් වේදනාව තුල මම ඉන්නවා එක්කෝ මා තුල වේදනාවක් තියෙනවා. ඔන්න ඔය හතර ආකාරයකින්ම පින්වත්නි වේදනාව දැකීමක් වේදනාව කෙරෙහි දෘෂ්ටියක් විදියට. දෘෂ්ටිය කියලා කියන්නේ දැක්මක්. ඒ කියන්නේ ඔබට පින්වත්නි විඳීම ගැන ඔබේ තියෙන ආකල්පය. ඒ විඳීම ඔබ දකින දැක්ම ආත්මයක් විදියට නම් තියෙන්නේ. එතෙන්දී විඳීමට එන ඇලීම ඒ ගැටීම ඔබට ආත්මයක් විදිහටම අරගන්නවා. ඒ ඇලෙන තැන ගැටෙන තැන හිත නිදහස් කරගන්න කිසිම මාර්ගයක් දන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි මේ වෙලාවේ කල්පනා කරා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ඊටාම කැමැත්තක් තියෙන පිරිසක් මේ ධර්මය තුල සිහිය පුරුදු කරන්න ඕනේ කියලා ඕනකම හොඳට තියෙන පිරිසක් අපේ සිත්නෙත සපුවත් එක්ක ඉන්නවා. ඔවුන්ට
මේ ජීවිතය තුළ සිහිය පුරුදු කරන්න තියෙන ඕනෑකම අවශ්‍යතාවය, ධර්මයේ තුළ හිත පුහුණු කරන්න තියෙන ඕනකම අවශ්‍යතාවය අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට. ඒ ඇත්තෝ මේ ජීවිතය තුළ ආයුෂ ටික ගෙවිලා අවසන් වෙන්න කලින් මං කොහොම හරි උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන පිරිසක් net FM අහනවා. පින්වත්නි, ජීවිතේ එන විවිධ වේදනාවලට ඔබ ගිහි ගෙදර ඉන්නකොට මෝන දෙනකොට ඒ එක එක අත්දැකීම් ඔස්සේ වෙන්න පුළුවන් මේ වෙලාවේ සිග්නෙට් අසපුවත් අහගෙන ඉන්නේ. සමහර කෙනෙකුට දැඩි දුක් වේදනා, දැඩි පීඩන මේ දවස්වල හිතේ ඔබට තියාගෙන මේ දේශනේ අහනවා වෙන්න පුළුවන්. සමහරව හරි සැපට, බොහොම සුවසේ, බොහොම මේ සතුටින් මේ දේශනේ අහනවා වෙන්න පුළුවන්. එහෙම විශේෂ සැපක් දුකක් නැති, ගානක් නැති මට්ටමින් ඔබ මේ දේශනාව අහගෙන ඉන්න වෙන්න පුළුවන්. ඔබේ හිතේ තියෙන ඔය ස්වභාව පින්වත්නි, මේ වෙලාවේ පවතින ස්වභාවයට අනුව අපි දකිනවා මේක නිකන් ලෝකෙම වගේ. මේ වෙලාවේ අපිට දුකක් ඇති වෙච්ච කාරණේ ඇතිවෙන එක අපිට ලෝකයක් වෙනවා. මේ වෙලාවේ අපිට සතුටක් ඇති වෙච්ච කාරණේ ඇතිවෙන එක අපිට ලෝකයක් වෙනවා. එක එක්කෙනා ඒවා දිහා ඒ එන වේදනා දිහා දකින විදිහ පින්වත්නි විවිධයි. ඒකට ඔබ තේරුම් ගන්න හොඳට මේ සතිය පුරුදු පුහුණු කරා කියන එක කවදාක්වත් අපත යන්නේ. මේ ජීවිතය තුළ ඔබට ඇතිවෙන වේදනාව කෙරෙහි අවබෝධය ඇති කරගන්නවා වගේම ඔබ පුහුණු කරන සතිය සසර පුරාවටම ඔබ කවදා හරි සසරින් යම් දවසක නිදහස් වෙනතුරුම ඒ අවබෝධය ඔබට උදව් වෙනවා. ඒ අවබෝධය තුළ ඔබට පින්වත්නි හිත හසුරවන්න පුළුවන්කම ලැබෙනවා. සමහරලාට ධර්ම දේශනාවක් අහන්නේවත් නැතුව මම මේ කාරණේ ඔබට කියන්නේ පහුගිය දවස්වල මට ලැබිච්ච අපූර්ව අත්දැකීමක් එක්ක. අපි දන්න එක්තරා මේ නිවසක මලගෙදරක් වෙනවා. දැන් මේ මලගෙදර වෙච්ච වෙලාවේ ඒ තාත්තා කෙනෙක් නැති වෙන්නේ අවුරුදු 40 ගාණක් වගේ වයස. මේ උදෙත් හොඳට පින්කමකට සහභාගී වෙලා කට්ටියත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා මේ පාන්දර තිවිච්ච පින්කමට සහභාගී වෙච්ච කෙනා එදා දවසේ වැඩටත් යනවා. නමුත් ඒ වැඩට ගිය අතරේ තමයි මෙයාට එක පාටම ආපු අසනීපයකට රෝහල්ගත වෙනවා. පැයයි 2යි 3යි එහෙමම ජීවිතේ නැති වෙනවා. දැන් මේ තාත්තගේ දේහය ගෙදරට ගේන්න දවස් කීපයක්ම ගත වෙනවා. ඔබ දන්න මේ කාලේ ඔය PCR කරලා ගොඩාක් කාලයක් ගත වෙනවා එහෙම දේහයක් ගෙදරට ගේන්න. ඔය දවස් කීපය ඇතුළේ පින්වත්නි මේ තාත්තගේ පොඩි දුවෙක් ඉන්නවා අවුරුදු 11ක් වගේ වයස. ඔබ දන්නවා මේ 6 වසරේ වගේ. ඒතකොට පොඩි වයසක්. මේ දරුවා තාත්තා නැති වෙලා කියන එක දැනම තාම දේහය ගෙදර ගෙනල්ලා නැහැ. මෙයා මේ ඒ පාසල් යන වෙලාව ආවා. එයාට සතියේ දවසක පහුගිය සතියේ වෙච්ච දෙයක් මේ. මෙයා මොකද කරේ? ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න කියලා. දැන් මේ ගෙදරට ඥාති හැමෝම ඇවිල්ලා මල ගෙදරට. මේ තාත්තා නැති වෙලා මේ දුව ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එතකොට ගෙදර අය අහනවා, "වා මේ තාත්තගේ මලගේ වෙච්ච ලාවේ ඉස්කෝලේ යන්නේ පුතේ?" කියලා අහනකොට, "ඉතින් මම ඉස්කෝලේ ගියේ නැහැ කියලා තාත්තා එනවා" කියලා අහනවලු. තාත්තා දැන් මැරුණා. තාත්තා දැන් එන්නේ ආයි. "මං ඉස්කෝලේ ගියේ නැතිව හිටියා" කියලා තාත්තා මාව බලන්න එනවනම් මං ඉස්කෝලේ යන්න නැතුව ඉන්නම් කිව්වලු. මෙයා මෙහෙම හැසිරෙන්නේ තාත්තා කෙන ආදරයක් නැතුව කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ තාත්තගේ ඉන්න දරුවෝ ඔක්කොගෙම ඒ තාත්තා වැඩිම ආදරේ මේ දරුවට. තාත්තා හැමතිස්සෙම කෑම ටික කවනවා, අම්මා රට. ඒ නිසා
තාත්තම තමයි ඔක්කොම මේ ළමයාගේ හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ. රැට නිදාගන්නේ මේ දරුවත් එක්ක ඒ තාත්තා. ඉතින් තාත්තගේ ගැන වැඩිපුරම ආදරයක් තියෙනුනේ මේ ඔක්කොම දරුවන්ගෙන් මෙයාට. දරුවා ඒ වගේම තාත්තට ආදරේ. එහෙම ආදරය කරන තාත්තා කෙනෙක් ජීවිතය අතහැරී වෙලාවේ අවුරුදු 11ක වගේ පොඩි දරුවෙක් කොච්චර මනසින් වැටෙන්න ඕනේද? දැන් මෙයාගේ කියන්නේ මොකද? තාත්තා දැන් ගියා, දැන් තාත්තා ඉන්නේ නැහැ. දැන් හැමෝම තාත්තගේ දේහය ගෙදරට ගෙනකම් බලන් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? නිතරම ධර්මය අහන අය ළඟට ගිහින් අහනවලු, තාත්තා එන්නේ නැහනේ, දැන් තාත්තා වෙනින් අපිට මොනවද කරන්න පුළුවන් දැන්? ඉතින් අර එක එක අය කියලා දෙනවා මෙයාට. පින් කරන්න ඕනේ. පින් කරලා තාත්තට පින් දෙන්න ඕනේ. එතකොට මොනවද කරන්න ඕනේ පින් තාත්තට දෙන්න කියලා දැන් මෙයා අහනවා. ඉතින් දැන් එක අම්මා කෙනෙක් කිව්වලු, පුතේ ඔයාට පුළුවන් දැන් ගෙදර ආච්චි සීයා ඉන්නවා. ඒගොල්ලන්ට උපස්ථාන කරන්න. ඔයාගේ අක්කටත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. එයාටත් උපස්ථාන කරන්න. ඒ හැමෝටම උදව් කරනකොට ඒ පින තාත්තට දුන්නම තාත්තට ඒ පින ලැබෙනවා කියලා. මේ ළමයා පින්වත්නි දැන් අනිත් අය දේහ ගේනකම් මේ වෙන මල ගෙදර වැඩලා ඇසි කරනවා. මේ ළමයා ඒව නෙමෙයි කරන්නේ. මෙයා කරන්නේ අර තාත්තට පින් දෙන්න කියලා ආච්චිට සීයට කෑම ටික ගිහින් දෙනවා, කවනවා. එයා ඒ අයට උපස්ථාන කර කර එයාට ඇහිච්ච විදියට මෙන්න මේ පින් දෙන්න ඕනේ කියලා කියන පින් දෙනවා. දැන් අපි බලාගෙන හිටියා ඔය දරා ගැනීම තියෙයි දේහ ගේනකම්. ගෙනාවට පස්සේ මෙයා විලාප දිදි අඬන්න ගනි. පින්වත්නි, දේහ ගෙදරට ගෙනාවා. ඒ ගෙනාවත් මේ දරුවා දේහ දිහා බලාගෙන ඉන්නවා. කිසිම හැඬීමක් නැහැ. පුදුම ආත්ම ශක්තියක්. ඒ දරුවා එතනදී හැසිරිච්ච විදිහ. එයා තාත්තා වෙනුවෙන් කළ යුතු සැබෑම දේ මොකද්ද කියලා හිතන විදිහ ස්වාධීනව. ඔබ විශ්වාස කරන දැන් මේකෙදි අපි කියන්නේ මේ අපි කරපු ධර්ම දේශන එහෙම අහපු දරුවෙක් කියලා. කවදාක්වත් ධර්ම දේශනයක් අහලා නැහැ. අපිට සමීපම පවුලක් නෙමෙයි පින්වත්නි. අපි දන්න කියන සමීප පවුලක ඥාති පවුලක්. එතකොට ඔය හිතන්න කවදාක්වත් ධර්ම දේශන අහලා නැහැ මේ දරුවා. එහෙම මේ බණ අහලා හිත හැදිලා නෙමෙයි. අපිට තේරෙනවා සසරේ පුරුද්ද. මේ සසරය තුල අතීත ජීවිතවල මේ ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට පින්වත්නි, ඒ හිතේ ඇති කරගත්ත ශක්තිය, ඒ මානසික ඇති කරගත්ත මේ දියුණුව කවදාකවත් නැති වෙන්නේ. ඕක ඉබේ ඇවිල්ලා නෙමෙයි. දැන් කෙනෙකුට මේ පවුලේ හැමෝටම එහෙම ආත්ම ශක්තියක් ස්වභාවයෙන්ම ඇති කියලා නැහැ. මේ දරුවාගේ අක්කා කෙනෙක් ඉන්නවා. අපි කිව්වේ දරුවෙක් ලැබෙන්න ඉන්න අක්කා කෙනෙක්. ඒ අක්කා වැඩිහිටි කෙනෙක්. දැන් මව් කුසේ දරුවෙක් දරාගෙන ඉන්න අම්මා කෙනෙක් එයා. හැබැයි මේ පුංචි දරුවා මෙහෙම හිතදී අර අක්කා සමහරවිට ක්ලාන්ත වෙනවා. එයාට සේලයිනුත් දෙනවා. මේ තාත්තා නැති වෙච්ච එක දරා ගන්න බැරුව ඒ ළමයා කොටින්ම කියනවා නම් තාත්තගේ මරණ දැන්වීම ගහන එක තහනම් කළා. මේ වැඩිහිටි දුව. මොකද හේතුව? මේ මරණ දැන්වීම මලවල ලයිට් කණු ගානේ තාප්ප ගානේ. එයා දවසක දැන් ඔක්කොම මලගෙදර වැඩ අවසන් වුණත් යන්නේනකොට කොහේ හරි තැනක අර මරණ දැන්වීම එයාගේ ඇහැට කොතනක හරි පේනවනම් ඒ පේනකොටත් එයාට ඒක දුක දරා ගන්න බෑ කියලා මරණ දැන්වීම ගහන එකත් නැවැත්තුවා. එහෙම ලොකුවක් ඒ විදිහට හැසිරෙද්දි වැඩිහිටි වෙච්ච කෙනා අර පුංචි දරුවා එකම පවුලේ එක මව් කුසින් බිහි වෙච්ච ළමයි දෙන්නම ගෑනු ළමයි. එතකොට බලන්න පින්වත්නි, පොඩි දරුවගේ හැසිරිච්ච මානසිකත්වෙත් එක්ක අපිට තේරෙනවා මේ සසරේ අපි හිත පුරුදු පුහුණු කරනවා නම්, ඔබ සතිය වඩනවා නම්, ඔබ මේ ධර්මයේ තුල ප්‍රඥාව පුහුණු කරනවා නම්, ඔබට දරා ගැනීමේ ආත්ම ශක්තිය කෙරෙහි ඇති වෙන්න ඕන ජීවිත අවබෝධය. ඔබ මේ ජීවිතේ කොච්චරද ගත්තේ ඒක කවදාකවත් අපත යන්නේ නැහැ. ඒ අවබෝධය ඔබට උදව් වෙනවා සසරේ. ඒකින්ද ඔබ මේ ජීවිතෙත් ඔබේ හිතසුව පිණිස ඔබ ධර්මයේ පුරුදු පුහුණු කරන්න ඕනේ. නිතරම අවබෝධයෙන් හිත හසුරවන්න ඕනේ. ධර්මයේ තුලම හිත පවත්ව ගන්න ඕනේ. ඒ සඳහා දක්ෂ වෙන්න වගේම පින්වත්නි,
ඔබ ඒක ආයෝජනයක් හැටියට හිතන්න සසරෙම ඔබේ ජීවිතේ අවබෝධය පිණිසම උදව් කරන. ඔබ මේ වෙලාවේ සිහිය පුරුදු කරන සෑම සිතක්ම ඔබට සසරටම ආයෝජනයක්. ඔබ යම් දවසක ආර්ය සත්‍ය පරිපූර්ණව දකිනවා නම් ඒතකම් ඔබට ඒක ආයෝජනයක්. ඉතින් මේ චූටි දරුවට මේ ස්වාමින් වහන්සේලාගේ මුහුණු පොත්වල මගේ ගල්ගමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ඊට පස්සේ අපේ මාවරලේ බද්දී ස්වාමීන් වහන්සේගේ වගේ ස්වාමීන් වහන්සේලාගේ නමින් තියෙන මේ මුහුණු පොත්වල තියෙන දහම් වැකි සමහරලාවට අර ධර්මය අහන අය මේ අර චූටි දරුවට පෙන්නනවලු Facebook එකේ. පෙන්නනකොට මෙයා අහනවලු මේවා ස්වාමීන් වහන්සේලාමද දාන්නේ මේ Facebook එකට? ඕගොල්ලෝ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා බයින් නැද්ද ෆෝන් එහෙම පාවිච්චි කරාට කියලා. හරිම ස්වාධීනයි. හරියට හිතනවා එහෙම. හරි අවබෝධයක්. පින්වත්නි, අපි ඔය අවුරුදු 3ක විතර චූටි දුවකුත් දැක්කා. ඒ දුවගේ වැඩිහිටිය අය YouTube නාලිකාවකුත් කරගෙන යනවා. ඒ දුවගේ වටින දහම් මේ ප්‍රකාශ දානවා. ඉතින් දැක්කා සක්කාය දිට්ඨිය නැති කරගන්න හැටි, ආයතන නිරෝධයට හිතපත් කරන හැටි, අවබෝධයෙන් කරන දේශන ගොඩාක් මේ අවුරුදු 3ක පුංචි දුවෙක්. ඒ පුංචි දරුවන්ට තියෙන පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි අතීතේ පුරුදු පුහුණු කරපු සිතක්. ඔබ ඒ නිසා දක්ෂ වෙන්න මේ වෙලාවේ ඔබේ හිත අනම්මනම් ඔය අහක යන කුණු දේවල් හිස් දේවල් හිත ඔහේ නාස්ති කරගන්න නැතුව පින්වත්නි පුළුවන් තරම් අපි උත්සාහ කරමු ජීවිතේට අවබෝධය ඇති වෙන දෙයක හිත හසුරවන්න. සිහිය පුරුදු කරන සිතක් අපි උත්සාහ කරමු හැම වෙලාවෙම හිතේ පුරුදු පුහුණු කරගන්න. ඔබ දන්නවා ඒ වෙනුවෙන් තමයි බවුන් පැලැස්සත් අපි හැදුවේ. දැන් ලබන පොහොය දවස් ඉඳලා අපි බවුන් පැලැස්සේ නේවාසික පුහුණුවත් පටන් ගන්නවා. සිත්නේ තසපුහන ඔබ ඕනම කෙනෙකුට නොමිලේ පහසුකම් සියල්ල එතන ලැබෙනවා. අද දවසේ දේශනාවේ අපි කිව්වා වේදනාව මුල් කරගෙන කොහොමද සිහිය පුරුදු කරන්න කියලා කතා කරන්න කියලා. මම මේ ඒ සඳහා උනන්දුවක් ඇති කරන්න තමයි මේ දරුවෙකු හිත හසුරපු හැටි කිව්වෙත් ඔබට. මේ දැන් කියන වචනයක් පාසා ඔබ ඔබේ හිතේ පුරුදු කරනවා නම්, මේ දැන් කියන වචනයක් පාසා ඔබ සිහිය විදියට පුහුණුවකට යනවා නම් ඔබට අදට වැඩිය පියවරක් ධර්ම මාර්ගය ඔබ හෙට වෙනකොට ඉස්සරහට ගිය කෙනෙක් වෙනවා. මේ සම්දිට්ඨිකයි. මේ ධර්මයේ තුල ලැබෙන ඵල මේ මොහොතේම ලබන එකක් මිසක් කල්යන්නේ නැහැ පින්වත්නි. ඔබ මේ වෙලාවේ හොඳට සිහිය පුරුදු කරන්න. ඔබට ඒ ප්‍රතිඵල මේ මොහොතේම ලැබෙනවා. ඒකෙන් කියන්නේ මේ මොහොතේම මේ එකපාරට ඩොග් ගාලා සෝවාන් වෙනවා කියලා නෙමෙයි. එහෙම අපේ සෝවාන් වෙන්න ඕනේ සකදාගාමී වෙන්න ඕනේ කියන වචන නෙමෙයි අපේ ඔළුවට ඕනේ. මේ තියෙන කෙලෙස් දුරු කරගන්න ඕනේ කියලා. පින්වත්නි, වේදනාව ගැන අවබෝධයක් නැති තැන මොකද වෙන්නේ? ඒ වේදනාව කෙලෙස් උපද්දන්න හේතු කරගන්නවා. ඒ වේදනාවම ඇලෙන්න ගැටෙන්න උදව් කරගන්නවා. අපි ජීවිතේ ඇලෙන ගැටෙන හැම දෙයකම බැලුවොත් එහෙම විඳින්න වලට. අද ඔබ හිතන්න යම්කිසි ඇලීමක් ගැටීමක් නිසා හිරේ විලංගුවේ දුක් විඳින කවුරු හරි ඉන්නවනම් ඔය හැමෝම ඒ තමන් මෝන දුන සිද්ධිය බැලුවොත් එහෙම විඳීමක්. ඒ වේදනාව එක්තරා තරුණෙක් හිරෙන් නිදහස් වෙනවා. එයාගේ දඩුවම් කාලය ඉවර වෙලා හිරෙන් නිදහස් වෙනවා. ඔබ විශ්වාස කරන්න අවුරුදු 18 වගේ වයසේදී තමයි හිරේට යන්නේ. මේ තරුණයා තමන්ගේ નિયમિત වෙච්ච දඩුවම් කාලය ඉවර කරලා හිරෙන් නිදහස් වෙලා එනකොට ඒ පන්දනාගාරේ වගකිව යුතු නිලධාරියෙක් අහනවා, ඔබ කරපු වරද ගැන පසුතැවෙනවද? පසුතැවෙනවා කිව්වොත් එහෙම එයා යම් කිසි විදිහකට මේ හිටපු කාලය තුල
මේ යම් පුනරුත්ථාපනයක් වගේ කියන්නේ යම් සකස් වීමක් වෙලා තියෙනවායි කියලා වුන් පිළිගන්නවා. ඉතින් පසුතැවෙනවද කියලා අහුවට පස්සේ කිව්වලු ඔව් පසුතැවෙනවා කියලා. ඉතින් මේ නිලධාරීන්ට සතුටු හිතලා අනේ එහෙනම් මෙයා වරද තේරුම් අරන් කියලා. බලද්දි පසුතැවිලා තියෙන වෙන දෙයකට. මේ තරුණයා මේ අවුරුදු 17 18 වගේ වයසේ මේ මිනිමැරුමක් කරලා තියෙන පින්වත්. කාවද මේ මරලා තියෙන්නේ? තමන්ගේ අම්මගෙන් අයුතු විදියට දිගින් දිගටම අනවශ්‍ය ප්‍රයෝජනයක් ගත්ත ඒ තමන් පදිංචි වෙලා හිටපු වත්ත අයිති කෙනා මරලා තියෙන්නේ. අවුරුදු 17 18 වයස වෙනකොට නෙමෙයි ඒ පුද්ගලයා තමන්ගේ අම්මට මේ විදිහට කරදර කරන්න පටන් අරන් තියෙන්නේ. මේ දරුවා පොඩි කාලේ ඉඳලා. මෙයා පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා මේ දේ. නමුත් අම්මා විඳින වේදනාව, අම්මා විඳින දුක, අම්මාගේ තියෙන අසරණකම මේ ළමයාට පොඩි කාලේට වඩා තේරෙන්න ගන්නේ වැඩිහිටි වෙනකොට. 17 18 විතර වෙනකොට තමන්ගේ අම්මට මේ විදිහට කරදර කරන මේ පුද්ගලයාව මරනවා වෑයකින් මේ තරුණ දරුවා. නිකන් නෙමෙයි වෑයෙන් මරලා තමන්ගේ අම්මට කරදර කරන්න ප්‍රධානව බලපෑමක් කරපු ඒ පුද්ගලයාගේ ශරීරයේ යම් ශරීර අංගයක් තියෙනවානේ. මෙන්න මේ ශරීරයේ අංගෙ වෙනම වෙන් කරනවා කපලා මේක දුම්මැස්සේ හංගනවා. මොකටද? වේලෙන්න. වේලලා මෙයා කරන්න දෙයක් බලාපොරොත්තුෙන් ඉඳලා ඒ දේ කරගන්න බැරි වෙලා මෙයාට මේ හිරේ යන්න වෙච්ච නිසා, වේලෙනකන් කාලයක් ඉන්න බැරි වෙච්ච නිසා දුම්මැස්සේ මොකද වෙලා තියන්නේ? මෙයා කියනවලු මේ පසුතැවීමක් තියනවා කියලා අහද්දි මේ පසුතැවෙනවා කියලා තියෙන්නේ මොකටද? අරක වේලුනහම කණ්ඩ ඕනකම තිබ්බලු. මට එන්න කලින් කණ්ඩ බැරි වුණා කියලා තරහත් මට තියෙනවා, මට ඒ පසුතැවීම තියෙනවා කියලා කිව්වලු. කොච්චර වේදනාවක්ද පින්වත්නි? පොඩි කාලේ ඉඳලා අර මනසට ආපු වේදනාව. මේ සසරේ ඕන කෙනෙක් අතින් මිනිමැරුමක් වෙනවද, හොරකමක් වෙනවද, වැරදි කාම සේවනයක් වෙනවද, බොරු කියනවද, ඔය හැම දෙයකම තියෙන්නේ යම් කිසි වේදනාවක් තුල ප්‍රතික්‍රියාවක්. දැන් මේ දරුවට අර පේන දේවල්, අම්මගේ තියෙන වේදනාව ගැන කියන ප්‍රකාශات එක්ක ඇහෙන දේවල්, මේ හැම දෙයකම මේ දරුවට ආවේ වේදනාව. ඔය වේදනාව ගැන අවබෝධයක් නැති තාක්කල් පින්වත්නි ආත්මයක් කරගන්නවා. වේදනාව හටගත්තේ කොහොමද? ඒ වේදනාව නැති වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දිය බුබුලක් වගේ කියලා පෙන්වන්නේ මේ වේදනාව. වේදනාව හටගන්න හේතු බලන්න ඕනේ. හේතු නැති වුනහම වේදනාව කොහොමද නැති වෙන්නේ? මෙන්න මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ පින්වත්නි. හිත නිතරම මෙන්න මේ වගේ කරුණු විමසන්න ඔබට ඔයගේ ජීවිතයේ අත්දැකීම් වෙනකොට ටක් ගාලා මේ හේතුත් එක්ක සිහි වෙන්න ගන්නවා. මෙතන මේ මෙහෙම වේදනාවක් හටගත්තේ කියලා. වේදනාව හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළේ පස්සපච්චා වේදනා. මහ ප්‍රාණ පයන්න. පස්ස කිව්වේ ස්පර්ශය. ස්පර්ශ නිසා තමයි කෝ වේදනාව. මෙතනදී පින්වත් මේ ස්පර්ශය කියලා කියන්නේ වේදනාවක් හටගන්න හේතු වෙන ස්පර්ශය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. තුනක එකතුවට කියනවා ස්පර්ශ කියලා. එහෙනම් මේ එකතුවක් කියන එක තමයි මෙතන ස්පර්ශයක් කියන්නේ. කීයක එකතුවද? කාරණා තුනක එකතුවක්. කරුණු තුනක එකතුව මං මොනවද කරුණු තුන කියලා කියන? කරුණු තුනක එකතුව ස්පර්ශ නම් පස්සපච්චය වේදනායි. ඒ ස්පර්ශය නිසා නම් වේදනාව. එහෙනම් විදීමක් එන්නේ කාරණා තුනක් එකතු වුණාට පස්සේ. ඕනම කෙනෙකුට සැප විඳීමක් එන්නේ කරුණු තුනක් එකතු වුණාට පස්සේ. දුක් විඳීමක් එන්නේ කරුණු තුනක් එකතු වුණාට පස්සේ. උපේක්ෂා වේදනාවක් එන්නේ ඕනම වේදනාවක් එන්නේ පින්වත්නි කරුණු තුනක් එකතු වුණාට පස්සේ. දැන් ඔබ
දන්නවා මේ සුභා තෙරණිය ජීවිතේ ගොඩාක් සැප විඳපු කුමාරිකාවක්. ඔක්කොම අතහැරලා දාලා මහණ වුණා. සුභා තෙරණිය වනයේ භාවනා කරගෙන හිටියේ. සුභා තෙරණියගේ ඇස් දෙක හරි ලස්සනයි පින්වත්නි. ගොඩාක් ලස්සන මෙහෙණින් අහසනම. ඇයගේ තියෙන ඒ ඇස් දෙක දිහා කෙනෙක් එක සැරයක් දැක්කොත් එහෙම ආපහු හැරිලා බලනවා. එච්චරටම ආකර්ශනීය ඇස් දෙකක් ඇයට තිබුණා. එක සල්ලාල තරුණයෙක් හිටියා. මෙයා දවසක් සුභා තෙරණියව දැකලා පින්වත්නි මෙයා බැලුවා ආශා මේ පුදුම ලස්සන ඇස් දෙකක්. ජීවිතේ කවදාවත් කිසිම ගැහණියකගේ දැකලා නැහැ මෙච්චර ලස්සන ඇස් දෙකක්. සුභා තෙරණිය මොකද කරේ? වනයේට වඩිනෝ තමන්ගේ කුටියට. මේ පුද්ගලයා සුභා තෙරණිය දිහා බලාගෙන හිතුවා ඇය ඉන්නේ කොහෙද බලන්න ඕනේ කියලා හොරෙන් ගියා පස්සේ. දැන් සුභා තෙරණිය කුටියට වැඩියට පස්සේ පින්වත්නි මෙයා ඈත ඉඳලා බලාගෙන හිටියා. මෙතන තමයි එහෙනම් ඉන්නේ. එතන කුටියට යන්නේන පාර ඔක්කොම දැන් දන්නවා. අර දවස් ගානක් ඇය යන්නේ කොහෙද පිණ්ඩපාත යන්න විදිහ හැමදේම බලාගෙන ඉන්නවා. දැන් මේ පුද්ගලයා හිතුවා සුභා තෙරණියව කොහොම හරි මගේ බිරිඳ කරගන්න ඕනේ. ඔය සිවුරු අරලා ගන්න පුළුවන් නේ. හිතුවේ එච්චරයි. දවසක් කෙලින්ම තමන්ගේ හිතේ තියෙන දේ කියනවායි කියලා උන්වහන්සේ වඩිනකොට ඇවිල්ලා වැඳලා කියනවා ඔබ වහන්සේගේ ඇස් දෙක දිලිසෙනවා. හරිම ලස්සනයි. මම මේ ජීවිතේ දැකපු ලස්සනම ඇස් දෙක. සුභා තෙරණිය පින්වත්නි නිහඬව බිම බලාගෙන ඉන්නවා. උන්වහන්සේ මොකද්ද හිතන්නේ දැන් ඒ කියන දේ ගැන? ඇය ධර්මයේ ඔස්සේ විමසනවා මේ කියපුවා. නමුත් මේ පුද්ගලයා යාගේ හිතේ තියෙන අවිද්‍යාව සහගත දේවල් ටික දැන් කියනවා. අනේ මට ලැබෙන බිරිඳ ඕවගේ ඇස් දෙක තියෙන කෙනෙක් වුණා නම් කියලා දැන් මේ පුද්ගලයා කිව්වා. ආයි දවසක මුණ ගැහිලා කියනවා. ඔබට අදහසක් නැද්ද? ගිහි ගෙදරට එන්න. දවස් ගානක් මෙහෙම විටින් විට සුභා තෙරණියව තමන්ගේ අදහසට නම්ම ගන්න මේ පුද්ගලයා දිගින් දිගටම උත්සාහ කරා. දැන් සුභා තෙරණියට හරිය අපහසුතාවයක් ඇති කරනවා මේ පුද්ගලයා කොහෙවත් යන්නේ නැහැ පස්සෙන් එනවා. ඇස් දෙක ගැනමයි කියවන්නේ. පින්වත්නි ඔබ දන්නවා සුභා තෙරණිය ගැන අහලා ඇති බොහෝ දෙනා. ඇය ඒ වෙලාවේ මේ අවිද්‍යාව තුල තණ්හා දෘෂ්ටි වලින් හිත පෙළෙන මේ පුද්ගලයාට දෙන්න තියෙන හොඳම උත්තරේ ඒ වෙලාවේ දෙනවා. ඔයාට ඕනේ ඇස් දෙකනේ. ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා. ඇය ඇඟිලි දෙකක් දානවා පින්වත්නි ඇහැ ඇතුළට. අපිට හිතා ගන්න බෑ. මේ ඇහි බෝලේ ගලවලා ගන්නවා එළියට. ඒ අතේ දැන් ඇඟිලි වලට අහුවෙච්ච මේ ලේ පෙරෙන මස් ගුලිය ඇය ගලවන අතර කියනවා ගන්න. ඔයාට ඕන දේ. ඔයාට ඕකනේ ඔච්චර ඕනේ. ආයි ලස්සනයි කියන ඇහැ ඔයා දැක්කෝ ඇහැ කියලා කියනකොට පින්වත්නි මේ මස් ගුලිය අරගෙන අර පුද්ගලයාට ඒක දෙන්න කියලා කියද්දී අර මිනිහයාට සිහි නැති වෙන ගානට කලන්ත වුණා. එතන වැටුණා. අනේ තෙරණින් වහන්සේ මට සමා වෙන්න කකා දැන් අඬනවා. පින්වත්නි මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේ බුදුන් ඉතින් දැක්කා. උන්වහන්සේ සුවපත් වෙන්න අදිස්ථාන කළා සුභා ඔබ සුවපත් වේවා කියලා.
මේ ඇහැ හැමම ඇහැ අර තිබිච්ච තැනටම අතින් අල්ලගෙන ඒ ලේ පෙරෙන අතින් භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට සුභා තෙරණිය අත අරගද්දී අර අතට ගත්ත ඒ බෝලේ මස්ගුලිය බලද්දි ප්‍රකෘති විදියටම ආපහු ඇහි තියෙනවා. ඇගේ අතේ නෑ පින්වත්නි ඇස්කුලිය. භාග්‍යවතුන් වහන්සේගේ අදිස්ථානයක්. මේ ශාසනයේ සුවිශේෂ ශ්‍රාවිකාව. ඇහැ නම් වර්ණනා කළේ ඇහැ කිව්වා. ඔබ හිතනවාද පින්වත්නි මේ ලෝකෙ කොච්චර ලස්සනයි කියන S2කට වුණා. සමහර කෙනෙකුට වසී වෙලා ඉන්නේ S2කට. ඒ වසී වෙච්ච S2 බන්දේසියක තියලා දුන්නොත් එහෙම අනේ මං ඒ ආස කරපු S2 නෙමෙයි කියලා ඒක ගෙනහිල්ලා තියාගනීද? ඒ තමන් වර්ණනා කරපු සුන්දර ඇහැ පින්වත්නි ගලවලා දුන්නාට පස්සේ තවදුරටත් ඒ වර්ණනාව කරන්න ඔහුට දෙයක් පෙනෙයිද ඒ මස්ගුලිය තුල? මේ ඇහැ රවට්ටන රැවටිල්ල තුල තියෙන වේදනාවක්මයි. සුභා තෙරණියව දැක්ක දවසේම ඔහු තුල හටගත්තා මේ කියන පස්සය කරුණු තුන. මොකද්ද? ඇයව දකින්න තැන හටගන්නවා පින්වත්නි ඇහැක්. පළවෙනි කාරණාව. තින්නම් සංගති පස්සෝ කියන එකේ කරුණු තුනේ පළවෙනි එක ඇහැ හටගන්නවා සුභා තෙරණිය දකින්න ඇහැස. ඒ ඇහැට අරමුණු වෙනවා සුභා තෙරණියගේ රූපය. ඒක අරමුණක්. අරමුණ හටගන්නේ මනස ඇසුරු වෙලා. සුභා තෙරණිය නෙමෙයි මෙතන කියන්නේ. ඒ සුභා තෙරණිය අරමුණු වෙච්ච රූපාරම්මණය ඇහැට අරමුණක් වෙනවා රූපයක් විදියට. අන්නේ අරමුණ තමයි දෙවෙනි කරුණ. මේ අරමුණ විඥාණයෙන් දැනගන්නවා මනසින් දැනගන්නවා. මෙන්න මේ වෙන් කරලා දැනගන්නවයි කියන මනසින් දැනගන්නා දැනගැනීමට කියනවා විඥානය කියලා. ඔක තමයි තුන්වෙනි එක. එතකොට සුභා තෙරණිය දකිද්දී ඔය ඇහැයි රූපේ විඥානේ තුනම එකට එකතු වුණාද? ඒ එකතුව නිසා තමයි පින්වත්නි එකතුවට කියනවා ස්පර්ශ පසපච්චය වේදනා. එකතුව නිසා විඳීම හටගත්තා. දැන් ඔන්න ඒ විඳීම හටගත්ත තැන ඒ සැප වේදනාවක් ඇති උනේ ශා ලස්සන S2 කියලා. දැන් බලන්න දැකපු කෙනෙක් එකපාරට ආපහු හැරිලා බලනවා. සමහරට මේ දකින ගමන් එකපාරට අහකට මූණ ගියත් ඒ සැනින් ආයිත් හැරෙනවා අර පැත්තට කො බලන්න කියලා ආයිත් හැරෙනවා. කොහොමද ඒ වෙන්නේ? ඔය ස්පර්ශෙත් එක්කම හටගන්න වේදනා සංඥා සංකාර කියලා තුනක්. සංඥාවෙන් කරන්නේ අඳුන ගන්නවා. ලස්සන ඇස කියලා අඳුන ගන්නවා. දැන් මේක ඇස කියලා මේ හඳුන්වලා දෙන්නේ සංඥාවමයි. ඒ ඇස ලස්සන හැක් කියලා හඳුන්වලා දෙන්නේ සංඥාව. එතකොට මේ ලස්සන හැක් කියලා ආපු සංඥාවත් එක්ක වේදනාව සැප වේදනාවක් වෙනවා. වේදනා සංඥාත් එක්ක එනවනේ සංකාර කියලා තව එක්කනේ. සංකාර කියන්නේ චේතනාව. චේතනාව තමයි කියන්නේ ආයිත් හැරිලා බලන්න. එතකොට ආයිත් මූණ එකපාරට අර ලස්සන දේ දිහා හරවන්නේ සංකාර කියන චේතනාව. දැන් මේ ඔක්කොම ඇති උනේ අර තුනක් එකතු වෙච්ච තැන. ඔබ දන්නා දැන් මේ සල්ලාල මිනිස්සයාට සංකාර කියන චේතනා ඇති උනේ අනේ ඒ S2 මගේ කරගන්න තිබ්බනම්. ඇහැට පෙනිච්ච අර ලස්සන රූපේ සදාකාලිකව මගේ බිරිඳ කියලා කරගන්න තිබ්බනම් කියලා ඔහුට හිතුනේ. ඇයගේ ගුණ ශරීරය ගැන කිසිවක් ඔහු දන්නේ. ඔහු දන්නේ ඇයගේ මෙම කිව්වට වරදක් නෑ කුණු ශරීරය. ඕනම ශරීරයක් අසුචි පිරිච්ච කයක් අසුචි පිරිච්ච කය කුණු ශරීරය. ඒකෙන් කුණු වැහැරෙන්නේ හැමතිස්සෙම. ඒ කුණු වැහැරෙන ශරීරය පින්වත්නි කාටත් පොදුයි. ඒක රහතන් වහන්සේ නමක් වුණත් රහතන් වහන්සේලාගෙත් වැහෙන්නේ නවදොරින් මුතුමැණික් නෙමෙයි අසුචිමයි. කෙලසෙම සොටු කාගෙත් ඒ දුර්ගන්ධයි. ඒ නිසා කුණු ශරීරයයි ගුණ ශරීරයයි කියන ශරීර දෙකෙන් ගුණ ශරීරය පේන්නේ නැහැ සුභා තෙරණියගේ. අර කුණු ශරීරය තමයි පෙනුනේ ආස්වාද ජනක විදියට.
අනේ ಗುಣ ශරීරේ දැක්කනම් මේ පුද්ගලයා කවදාකවත් ඇය ගැන විදියට රාගසිතක් ඇති කරගන්නේ. දැන් ඒ ආපු වේදනාවට අහු වුණා. සැප වේදනාවට අහු වුණා. දිග්ගටම ඒක දැන් ජීවිතේ කරගත්තා. ඒක තුලමයි ලෝකේ දැන් හිත හසුරවන්නේ. අනේ මට කවදද එයා ලැබෙන්නේ? විතරක කර කර ඉන්නවා. ඉතින් හැමදාම දැන් උදේට නැගිට්ටත් මතක් වෙන්නේ සුභාව. එයාට සුභානේ. අපිට සුභා තෙරණි උනාට. එයා හැමතිස්සෙම එයාගේ හිත සුභා ඔයා කවද්ද මගේ ළඟට එන්නේ සුභාගගා තමයි එයා ඉන්නේ. ඉතින් මේ දැන් ඔබ හිතන්නේ කොහේ ඇද්ද? දැන් ඔය රහත් මෙහෙණියකගේ ඇහැක් ගලවන තැනටම මේ මිනිස්සයා ඇයට කරදර කර වද දුන්නා. එහෙම මිනිස්සෙක් පින්වත්නි ඒ කෙලෙස් සහිත සිතින්ම මැරුණා නම් අනිවාර්යෙන් ඉතින් දුගතියන රහත් මෙහෙණියක් කෙරෙහි රාගසිතක් ඇති කරගෙන ඒ විදිහට චේතනාත්මකව පවිතු සිතුවිලි වලින් පිට කරපු වචනයක් පාසා ඔහුට සිද්ධ වෙන්නේ දුගතියට කර්ම සකස් වෙන එක. ඒ කර්ම වලින් ඔහු මැරුණා නම් ඒ කර්ම ගෙවන්න නැතුව විපාක වශයෙන් ඒ ගෙවන්න තියෙන කර්ම යටපත් කරන්න ඔහු තුල කුසලයේ ගොඩ නැගුණ නැත්තම් ඔහු ඒ කර්මයත් එක්කම යට කරගෙන මැරුණා නම් පින්වත්නි අද ඇති නිරේ දුක් විඳිනවා. අර වේදනාවට වසඟ වෙලා. එතකොට මේ නිරේ දුක් විඳින හැම කෙනෙක්ම වේදනාවට වසඟ වෙලා තමයි දුක් විඳින්නේ. එයාද මට පොඩි මේ වීඩියෝ පටියක් දකින්න ලැබුණා. මේ චීනේ ওই ගොඩක් රටවල් වල එහෙම තියෙනවා. මේ සමහර කඩවල් තියෙනවා පින්වත්නි කඩේ ලොකු මාළු ටැංකි තියෙනවා. මේ මාළු ටැංකි වල හැබැයි මේ කෑම කන කඩ ලොකු මාළු ටැංකි තියෙනවා. ඒවැය ඉන්න ලොකු මාළුව. Tamanට ගිහිල්ලා කැමති මාළුව පෙන්නුවට පස්සේ ඒ මාළුවව අරගෙන ඒ වෙලෙම S2කට පෙනිපෙනිම ඒ වෙලෙම උයලා දෙන්නේ. එතකොට දැන් මමත් ඒ වගේ කඩවලට යනවා පිටරට සමහර ලාවට ධර්ම දේශන වලට ගියාට පස්සේ අපි ඒ වගේ කඩවලට ගිහිල්ලා අපිත් අර පණ පිටින් ඉන්න මාළුව අරගන්නවා. අරගෙන අපි මේ ඒගොල්ලන්ව බාස්කට් එකකට දාගෙන ගිහිල්ලා කොහරි වතුර තියෙන තැනකට නිදහස් කරනවා පණ පිටින්ම. ඉතින් දැන් මට අද දකින්න ලැබිච්ච වීඩියෝවේ මාළුවෙක් පෙන්නනවා. දැන් අර මාළු ගොඩක් අතරේ මේ චීනෙක් ඇවිල්ලා පෙන්නනවට මෙයා ඕනේ කියලා. දැන් අර මාළුවා දැලක් පොඩි දැලක් වගේ net එකක් දාලා ගන්න මේ කඩේ සේවකයාට අහුවෙන්නේ මේ මාළුව නෙමෙයි වෙන අය. නෑ ඒපා මෙයා ඕනේ එකක දැන් පෙන්නනවා. සිංහලෙන් නෙමෙයි මෙයා ඕනේ කියන්නේ. ඉතින් දැන් ඇත්තටම එක වගේ මාළු ඔක්කොම. හැබැයි මේක එක්කම පෙන්නනවා දාගෙන. සෑහෙන වෙලාවක් තිස්සේ අර කඩේ මිනිහටත් මහ වදයක් මේක. දැන් අල්ලන එක නෙමෙයි කියනවා මේ වෙන එකෙක්ම පෙන්නනවා. මේ මෙයා කිය පෙන්නනවා. අන්තිමට ඉතින් සෑහෙන වෙලාව අර net එකට පැනලා එහෙට පැනලා මෙහෙට පැනලා අනිත් මාළුන්ගේ ඇඟවලුත් තුවාල වෙලා පින්වත්නි. පුදුම වදයක් නිදින්නේ මාළු ටික. ඉතින් දැන් කොහොම හරි පෙන්නපු එක මේ අර හරියටම net එකට අහු වුණ ගමන් අර කන්න දැන් බල මේ මෙයා කියලා පෙන්නපු මිනිහයාට හරි සතුටුයි. එයා හරියට ස්තුති කරනවා දැන් අර net එකේ අල්ලගත්ත මිනිහයාට. දැන් මේ සතුට කියන්නේ තොහු තුල හටගත්ත සැප වේදනාවක්. දැන් මේ මාළුවා ගැහි මේසයක් උඩට දැම්මම එතන මේසෙත් දඟලනවා. ඔය ටයිල් අල්ලන්න ගන්න රබර් මිටිය වගේ ප්ලාස්ටික් මිටියක් වගේ එකක් අරගෙන පින්වත්නි මේ අර මරණ මිනිස්සයාර දඟලන ලොකු මාළුවගේ ඔළුවට ගහනවා එකක් පණ පිටින්ම දඟල ඉද්දි ගල වගේ ප්ලාස්ටික් මිටියකින් මං කල්පනා කරේ දැන් මේ මාළුවත් යම්කිසි කර්ම විපාකයක් ගෙවනවා. දැන් මේ මරණ මිනිස්සයත් කර්මයක් අලුතෙන් රැස් කරගන්නවා. කඩේ සේවකයා මේ වගේ කඩයක් දාපු අයිතිකාරයා එයා නෙමෙයි වෙන කෙනෙක් නම් ඒ අයිතිකාරයාත් කර්ම රැස් කරගන්නවා. මේ මාළු පෙන්නපු අයත් ඒ මිනිස්සයත් කර්ම රැස් කරගන්නවා. ඊතර මේ සියලු දෙනා එකට එකතු වෙලා කරන කර්මයට ඒගොල්ලන්ටත් කවදා හරි ওই විදිහටම විපාක ගෙවන්න වෙනවා. දැන් ඔබ බලන්න මේ වෙලාවේ මේ මාළුව දැන් අල්ලපු මාළුවේ පණ පිටින් මේ අල්ලපු ගමන් මම මේ කන්නේ කියලා අර
මේ සිත සතුටු කරන්නනේ මේ ඔක්කොම කරන්නේ. වේදනාවට වසඟ වෙලා නෙමෙයිද? වේදනාවට වසඟ වෙලා රැස් කරන කර්මයේ විපාක විඳිනකොට දැන් මේ වෙලාවේ සැප වේදනාවට තමයි වසඟ වෙලා තියෙන්නේ. මාළුවා අල්ලනකොට තියෙන සතුට, අල්ලලා උට ගහනකොට බලාගෙන විඳින සතුට, පන පිටින්ම දඟල ඉද්දි මරණ දකින්න සතුට, එහෙමම පන පිටින් මේ මාළුව පුච්චනකොට දකින්න සතුට, ඊට පස්සේ ඒ උයලා ගෙනල්ලා S2 ඉස්සරහා මේ කන්න ආහාරයක් විදියට ගෙනල්ලා තියෙද්දි දකින්න සතුට, ඒ ඔක්කොම සැප වේදනාවල විපාක ටික අවසානයේ පින්වත්නි පාපී චේතනා විදියට රැස් කරලා අන්තිමට මොකද වෙන්නේ? ගෙවනකොට දුක් විපාක. දැන් මේ සැප විපාක කියලා නෙමෙයි, සැප වේදනා කියලා පිට කරලා සැප වේදනා ඔක්කොම දුක් වේදනා විදියට දැන් ගෙවනවා අන්තිමට. ඔබ බලන්න මේ ජීවිතේ අපි මොනවා හරි පාපයකට අපේ හිත නැඹුරු වෙලා තින්නේ මොනවා හරි සැප වේදනාවකට. ඒ සැප වේදනාව කියන්නේ මේ මොහොතේ මේ එක්ක ඇහැයි රූපේ විඥානේ එකතු වෙමින් හටගත්ත తాවකාලික දෙයක්. එක්ක කනයි ශබ්දේ විඥානේ කියන తాවකාලික හේතුන්ගෙන් හටගත්ත දෙයක්. එක්ක ගන්ධ සුවඳයි නාසයයි නහය විඥානේ කියන තුනේ හේතුවෙන් හටගත්ත తాවකාලික දෙයක්. ඒ සැප වේදනාව. එක්ක දිවයි රසයයි දිව විඥානේ නිසා හටගත්ත తాවකාලික දෙයක්. එක්ක කයයි පහසයි කය විඥානේ නිසා తాවකාලික හටගත්ත දෙයක්. ඒතර වේදනාව කියන්නේ తాවකාලික දෙයක්. ඒ తాවකාලික වේදනාව පින්වත්නි తాවකාලික හටගත්ත දෙයක්. ඒ මොහොත තුල හටගෙන නැති වෙන එකක්, හේතු නැතිවෙදි නැති වෙන එකක් කියන එක දන්නේ නැති තාක්කල් ඒ වේදනාව ආත්මයක් කරගෙන පින්වත්නි ඒ වේදනාව නිසා ගොඩාක් පව් රැස් කරගන්නවා. සමහරලාට ওই විදියට සැප වේදනාව මුල් කරගෙන, සමහරලාට දුක් වේදනාව මුල් කරගෙන. දැන් බලන්න ඔතන මාළුව මැරුවේ සැප වේදනාවක් මුල් කරගෙන. සමහරලාට මරන්නේ දුක් වේදනාවලටනේ. දැන් තමන්ට යම් සතෙක් ගැන තරහක් ආවට පස්සේ කෙලිම කොටලා දාලා මරලා දාන්නේ දුක් වේදනාවක් ඇවිල්ලා. එතකොට සැප වේදනාවටත් මාළු මරනවා, දුක් වේදනාවටත් මාළු මරනවා. මේ වේදනාවේ හටගත් හේතු ඇතුව හේතු නැතිවෙදි නැති වෙන తాවකාලික දෙයක් කියලා දකිනවනම්, ඒ වේදනාව සතියෙන් සිහියෙන් අඳුර ගන්නවනම්, වේදනානුපස්සනාව තුළ හිත හසුරවන දක්ෂ කෙනා පින්වත්නි වේදනාවට අහු වෙන්නේ නැහැ. වේදනාවට ඇලෙන්නෙත් නැහැ, වේදනාවට ගැටෙන්නෙත් නැහැ. ඇලීම් ගැටීම් දුරු කරනවා වේදනාවලට. වේදනාව හැමතිස්සෙම භාවනාවට අරමුණක් කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ වේදනානුපස්සනාව. බලන්න හිතලා ජීවිතේ හැමතිස්සෙම එන වේදනා, හැවොස්සේ හටගන්න වේදනා, කන ඔස්සේ හටගන්න වේදනා, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ මේ හැම වේදනාවක්ම සිහිය පුරුදු කරන්න හොඳ අවස්ථා. අරමුණු. ඒ හැම අරමුණක්ම සති අරමුණක්. සිහිය පුරුදු කරන්න තියෙන ආයුධ පින්වත්නි. ඔබට යම් සැප වේදනාවක් ආපු ගමන් එතන සතියට ආයුධයක් කරගන්න. සතිය පුහුණු කරන්න දෙයක් කරගන්නේ ඒ වේදනාව. වේදනාව සිහියෙන් දකින්න කෙනා යම් දවසක ප්‍රඥාවෙන් මේ වේදනාව ආත්මයක් කරගන්න නැතුව මේ වේදනාව හේතුන්ගේ ඵලයක් වශයෙන් දකින්න දක්ෂ වෙච්ච දාට ඒ වේදනාව තුළ මමත් නැහැ, වේදනාව තුළ මගේ කරගන්න දෙයක්වත් නැහැ, මම තුළ වේදනාවකුත් නැහැ, වේදනාව තුළ මමත් නැහැ කියලා තමන්ට සක්කාය දිට්ඨිය නැති කරගන්න උනත් වේදනාවම ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම වේදනාව බලලා සෝවාන් වෙන්න පුළුවන්. වේදනාවෙන්ම සැප වේදනයක් විඳින තැන, දුක් වේදනාව විඳින තැන වේදනාවම අරමුණු කරලා සෝවාන් වෙන්න පුළුවන්. ඒ කොහොමද සෝවාන් වෙන්නේ? මම ඔය කිව්ව විදිහට වේදනාව හේතුන් නිසා, මේ ස්පර්ශ නිසා හටගන්න එකක් කියලා අවබෝධයෙන් දැක්කදාට ඒ හේතු නැති වෙනකොට නැති වෙලා යන වේදනාව තියෙන තැන ඒ හටගත්ත අනිත්‍ය වේදනාව තුළ මම කරගන්න, මගේ කරගන්න, මා තුළ වේදනාව තුළ මම කියලා දකින්න දෙයක් නෑ නේ කියලා දැක්කදාට එයාට පින්වත්නි සක්කාය දිට්ඨිය නැති කරගන්න ලැබෙනවා මේ වේදනාවම අරමුණු කරගෙන. එහෙනම් ඔය ජීවිතේ නිරන්තරයෙන් හටගන්න වේදනාව සෝවාන් වෙන්න ආයුධයක් කරගන්නත් පුළුවන් ඔබට. වේදනාව නිසා නම් ජීවිතේ හැමදාම දුක් විඳින්නේ. ඔබ දුක් විඳිනවා කියන තැන තියෙන වේදනාව නම් ඒ වේදනාවේ ඇත්ත తත්වයේ අවබෝධ කරගන්න ඔබට වේදනාව අරමුණු කරන් හිත හසුරවද්දී පින්වත්නි ඔබ දක්ෂ වෙනවා
ජීවිතේ දුක් විඳින තැන දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට හිත හසුරවන්න. ජීවිතේට පීඩාවක් එන තැන පීඩනේ වැඩි වෙන්නේ වේදනාවම තව වැඩි කරගන්න. කොහොමද? දැන් අපි නිකන් හිතමු අපිට කවුරු හරි කෙනෙක් කියපු දෙයට ඕන තරම් ඔබනේ මම වුණත් එහෙම අපි කාට එක පාරටම අපිට කියපු දේ ගැන ටිකක් හිතට ගැස්මක් ඇවිල්ලා දිගටම හිතන්න ගන්නවා. අපිට සිහිය ආවොත් එක පාටම මේ වේදනාවකටයි මම මෙහෙම හැසිරෙන්නේ. මට යායේ කියපු එකට ඇති වුණේ වේදනාවක්. විඳීම. වේදනාව කියන වචනේ ඇත්තටම මේ දුක් වේදනාවටම නිකන් අර අපි මේ පවර්ලා දාලා තියෙන නිසා විඳීම කියන වචනේ පුළුවන් තරම් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. වේදනාවක් කියන්නේ විඳීම. එතකොට මේ හේතුන්ගේ ඵලයක් විදිහට හටගත්ත විඳීමක් හටගත්ත කියලා දකින්න පුළුවන් නම් පින්වත්නි ඒ කියපු දේ ඔස්සේ අල්ලගෙන දිගින් දිගට අපි හිත හිත යන්නේ. දැන් එතකොට දිගින් දිගට හිත යනකොට අපිට මොකද වෙන්නේ? එතනදී කනට ඇහිච්ච දේ ඒ මොහොතේ හටගත්ත දුක දැන් ඒක හිතින් දිගින් දිගට හිතනකොට හිතින් ඒ දුක තව වැඩි කරගන්න. දවසක් තිස්සේ හිටියනම් දවසක් තිස්සේ දුක වැඩි කරගත්තා. දවස් දෙකක් තිස්සේ හිටියනම් දවස් දෙකක් තිස්සේ දුක වැඩි කරගන්න. සතියක් තිස්සේ හිත ඉන්නවනම් අර දුකක් ඇති වෙච්ච වේදනාව ගැන සතියක් තිස්සේ හිටියනම් සතියක් තිස්සේ දුක වැඩි කරගෙන. මාසයක් තිස්සේ හිත ඉන්නවනම් මාසයක් තිස්සේ දුක වැඩි කරගෙන. අවුරුද්දක් තිස්සේ හිත ඉන්නවනම් ඔබ අවුරුද්දක් තිස්සේ දුක වැඩි කරගෙන. අවුරුදු 5ක් තිස්සේ ඔබ හිත ඉන්නවනම් අවුරුදු 5ක් තිස්සේ ඔබ දුක වැඩි කරගෙන. ජීවිත කාලෙම ඔබ හිත ඉන්නවනම් ඔබ ජීවිත කාලෙම දුක වැඩි කරගෙන. ආත්ම ගණන් ඔබ හිත යන තැනට එනවනම් ඔබ ආත්ම ගණන් පින්වත්නි මේ වේදනාවේ දුක වැඩි කරගෙන. ඒකට තේරුම් ගන්න වේදනාව ගැන අවබෝධ කරන තරමට දුක අඩු වෙනවා. මේ ජීවිතේම දුක අඩු වෙනවා. වේදනාව සිහිය පුරුදු කරන්න නිමිත්තක් කරගන්න කෙනාට සැප ලැබෙනවා. දුක අඩු වෙනවා කියන්නේ සැප ලැබෙනවා කියන එකනේ. මාර්ගඵල අවබෝධයටපත් වෙන්නත් ලැබෙනවා සැපත් ලැබෙනවා. ඒ ඔබ සැපට කැමති කෙනෙක් නම් ඔබ පින්වත්නි සැප වේදනාවත් භාවනාවට අරමුණක් කරගන්න නිමිත්තක් කරගන්න. දුක් වේදනාවත් භාවනාවට නිමිත්තක් කරගන්න. සැප දුක නැති ගානක් නැති උපේක්ෂා වේදනාව තියෙන තැන භාවනාවට නිමිත්තක් කරගන්න. ඒ හැම තැනම ඔබේ ජීවිතයේ ditta ධම්ම සුඛ විහරණයට මේ ජීවිතේ විඳින සැපයටත් ඔබ පින්වත්නි ඒ භාවනාව ප්‍රයෝජනෙට අරගෙන ඒ වගේම ඔබට මතු යම් ජීවිතයක උනත් අර මං අර කිව්වේ දුවෙක් චූටි දුවෙක් ගැන ඒ වගේ ඔබට දුකක් ඇති වෙන තැනක උනත් පීඩනේ අඩු වෙන විදිහට හිත හසුරවන්න ඔබ ස්වාධීනව හිතන කෙනෙක් බවට පත් වෙයි. මේ ධර්මයේ ප්‍රයෝජනෙ පිණිස ඔබට නිවනට පත් වෙන තාක්ම ප්‍රයෝජනෙ පිණිස උදව් වෙයි. ඒ නිසා මේ ධර්මයෙන් හිත වඩන කෙනාට ඵල ලැබෙනවම ඒක ස්ථිරයි. අපි මේ ජීවිතේ මේ කරන දේශන අහලා ස්වාමීන් වහන්සේ මට අසවල් තැනදී ආපු වේදනාවේදී මම දරාගත්ත එක මට නම් මේ ධර්මයේ ආශ්චර්ය නිසාම තමයි දරාගත්තේ සනසල කියලා කියන අය කොච්චර හම්බෙනවද? ඒ ධර්මයේ නිතර අහන අය, ධර්මයේ තුල නිතර හිත පුරුදු කරන අය. ඔබත් එවැනි දක්ෂ කෙනෙක් වෙන්න. ඔබ එදාට පින්වත්නි මේ ධර්මයේ කියලා දෙන ඔබට මේ මාර්ගය පෙන්වලා දෙන හැම කල්යාණ මිත්‍ර සයින්හන්සනමක් කෙරෙහිම ඒ වගේම මේ ධර්මය ඔබට අහන්නට මාධ්‍ය දහසර හදලා දෙන net fm වැනි මේ උතුම් නාලිකා ගැන මේ net නාලිකාව ඔබට මේ අවස්ථාව හදලා දෙද්දි මේ වැඩපිළිවෙල පවත්වාගෙන යන ඒ උතුම් කාර්ය මණ්ඩලය ගැන මේ ආයතනය නිර්මාණය කරපු සභාපතිතුමා ගැන සියලු දෙනා කෙරෙහි ඔබ පින් දෙයි. අනේ මං අද මගේ හිත හදාගත්තේ මං යහපු ධර්මයේ නිසා හිත පුරුදු කරපු ධර්මයේ නිසා කියලා. ඔබට මේ පුණ්‍යවන්ත භාග්‍යවන්ත සිතක් පිනිස පින්වත්නි අද අපි කියලා දුන්න මේ වේදනානුපස්සනාව තුළ සිහිය පුරුදු කරමින් ඔබේ ජීවිතේ සැප වේදනාවේදී සැප වේදනාවේදී දුක් වේදනාවේදී දුක් වේදනාවේදී අදුක්කම සුඛ කියන වේදනාවේදී ඒ අදුක්කම සුඛ වේදනාව වෙන් කරලා වේදනාව හඳුනා ගන්න ඔබ හැම දිනාටම ඒවැත් සාමිස වේදනා, නිරාමිස වේදනා, ඒ කියන්නේ
කාමය අරමුණු කරගත්ත වේදනා තියෙනවා, කාම අරමුණු වලින් බැහැර වෙච්ච නිරාමිස වේදනා තියෙනවා. ඉතින් මේ සියලු වේදනා හට ගන්න තැන්වල ඒ වේදනා තේරුම් ගන්න තැන පින්වත්නි, නොඇලෙන නොගැටෙන පින්වන්ත සිතක් පිනිස ඔබට මේ උතුම් අනුශාසනය හේතු ආසනාම වෙත්වා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ බක් මාසේ 3 වෙනිදා සෙනසුරාදා ඇත්තටම දැන් අපිට මේ දායකත්ව දේශනාව සටහන් කරලා තියෙන පත්‍රිකාවේ බක් මාසේ කියලා තියෙනවා. නමුත් මේ තාම මැදින් මාසේ. මේ මොකද අපි බලන්නේ මේ අප්‍රේල් නම් බක්, මාර්තු නම් මැදින්. කොහොම තමයි බලන්නේ. එතකොට පොයේ දවස වෙනකම්ම තාම යන්නේ මැදින්. පොයේ දවසට තමයි බක් පටන් ගන්න. ඊට පස්සේ වෙසක් වෙනකන් යන්නේ බක්. එතකොට මේ ඔබට බක් පොහොය දවසේ බවුන් පැලැස්සේ සිල් සමාදන් වෙන්නට වාසනාව ලැබෙනවා. ගම්පහ අපි ඒ වගත් සාකච්ඡාවේදී දැනුවත් කරන්නම්. අද දායකත්වයේ දරන්නේ කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය. ඉතින් 22 5 ද සේරම්පාර ගල්කිස්ස පදිංචි, ඒ වගේම වනාතපාර දෙහිවල පදිංචි මේ අත්ෝ සියලු දෙනාගේම දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ. ඉතින් කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය ඇතුළු ඇත්තන් බලාපොරොත්තු වෙනවා. දෙන්නගෙම ජන්මදිනයේ දෙන්නේ අප්‍රේල් 5 වෙනිදාට. මම හිතන්නේ එකට ධර්මයේ ශ්‍රවණය කරන හොඳ කල්යාණ මිත්‍ර දෙන්නෙක් දෙන්න එකට එක දවසෙම ජන්මදිනයත් යෙදෙනවද කොහෙද? අපි කුසුම්ද සිල්වා මහත්මියටත් ලිලින්දි ෆොන්සේකා මහත්මියටත් ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍රත්වයෙන් සසර අවසන් කරන තුරු මේ ධර්මය ශ්‍රවණය කරන එක කලන මිතුරන් විදිහට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න මේ පින ආශිර්වාද පිණිසම හේතු වේවා. නිරෝගී සුවය දීර්ඝායුෂය මේ කල්යාණ වූ ජන්මදිනයේ දවසේ අපි ආශිර්වාද කරනවා. ජීවිතයේ උපත පුණ්‍යවන්ත වෙන්න, කල්යාණ වෙන්න, සුබ වෙන්න නම් කුසලයේ තුලම හිත හැමතිස්සෙම පවත්වන්න, හිත ප්‍රඥාවෙන් දියුණු කරගන්න කියලා අපි ආශිර්වාද කරනවා. නිරෝගී සුව සැලසේවා, දිගාසිරිම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සංසාරගත සීපත් වෙන සියලුම මියගේ ඥාතීන්ටත් මේ පින අනුමෝදන් කරනවා. ඒත් බලාපොරොත්තු වෙන දේශකයන් වහන්සේට සහ සියලුම මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්න. පවුලේ හැම දෙනාටම හිත මිතුරන් සියලු දෙනාටත් මේ පින ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. යහපත සැපත සැනසෙල්ල පිණිසම. ඒ වගේම සටහන් කරලා තියෙනවා මේ ධර්ම දේශනාව මුළු ලෝකෙටම අහන්න සලසන net fm ආයතනයේ සියලු දෙනාටම පින් බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අපි මේ ධර්ම දානමය කුසල ආනිසංස බලයෙන් කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය ඇතුළු කොට ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් net fm ආයතනයේ අධිපතිතුමන්, ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරන අපේ වරුණ මහත්මයා ඇතුළු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ කවුරුත් යහපත් සුවපත් මෙලොව යහපතෙන් පරලොව සුගතිය ලැබමින් සසරම සුවපත් වෙත්වා. ඔබට සසර අවසන් කරන භවය ඉක්මන් භවයක්ම වෙත්වා. සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුන තුළම පරිපූර්ණ ධර්ම අවබෝධය සාක්ෂාත් කරන්න මේ හැම කුසලානිසංසයක්ම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු.
සෙනසුරාදා සිඩ්නි තසපුව ධර්මානුශාසනාව නිමාවටපත් උනේ. අපි විරාමයක් ලබායින් පසුව ධර්ම සාකච්ඡාවේදී මේ ඇසුරේ ඔබේ හිතේ ගොඩනැගෙන දහම් ගැටලු විමසන්නට බලාපොරොත්තු වෙනවා. 0112 55 33 63 දුරකථනයෙන් ඔබ සම්බන්ධ වන්න. ධර්මානුශාසනාව සිදු කළ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යමු වෙනවා. සිඩ්නෙත් අසපුව අපි නැවත සෙනසුරාදා සිඩ්නි තසපුව සමගයි සම්බන්ධ වන්නේ. සෙනසුරාදා සිඩ්නි තසපුව තුළ වේදනානුපස්සනාව පිළිබඳව ඉතාමත් වැදගත් වූ කාරණා අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. දැන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඔබට ආරාධනා කරනවා වේදනානුපස්සනාව සම්බන්ධවත් යම් දහම් කාරණා සම්බන්ධවත් හිතේ තිබෙන්නා වූ ඒවත් වේදනාව වෙන්න පුළුවන් සමහරලාට. ඒ නිසා ඒ වේදනාවන් තුනී කරගන්නට තිබෙන අවස්ථාවක් මේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න 0112 55 33 63 දුරකථන අංකය විවෘතයි. ඔබට සම්බන්ධ වන්නට පුළුවන්. බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරන් වහන්සේව සෙනසුරාදා සිඩ්නි තසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. එළඹෙන පුරපසළොස්වක පොහොය බක්පුර පසළොස්වක පොහොය ලෙසයි අපි හඳුන්වන්නේ. ඉතින් මේ බක්පුර පසළොස්වක පොහොය හරි රමණීය වූ පොහොයක්. මොකද හේතුව මේ බක් මාසය තුල අලුත් අවුරුද්ද පිළිබඳව අපේ බෞද්ධ ජනතාව පමණක් මේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව තුළම තිබෙන හරි විශේෂ වූ හැඟීමක්. ඒ හැඟීමත් එක්ක බක් මාසයෙන් ආරම්භෙන පුරපසළොස්වක පොහොයත් සමග ඉදිරියට එන කාලය සැබවින්ම බෞද්ධයන්ගේ ජීවිතේට බොහෝම වටින කාල පරිච්ඡේදයක්. හැම කාලෙම වටිනවා. හැබැයි ඉන්නහා ගිය බෞද්ධ ප්‍රබෝධයක් ඉස්මතු වන කාලවකවානුවක් තමයි බක්පුර පසළොස්වක පොහොයත් සමග ලැබෙන්නේ. ඉතින් මේ කාලය තුලදී විවිධ ආමිස ප්‍රතිපත්ති ආදී කොටගත් පූජාවන්හි නිරත වන්නට බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම සූදානම්. බක්පුර පසළොස්වක පොහොය දිනේ සඳුදා දිනයක් වෙන්නේ. ඉරිදා ඒ කියන්නේ සෙනසුරාදා නිවාඩු ගත්ත අයට සෙනසුරාදා ඉරිදා සවුන්දා දවස් 3ම තියෙනවා. ඒ නිසා දැන් අලුත් අවුරුදු කාලයෙන් පසු එළඹෙන බක්පුර පසළොස්වක පොහොය අපි ශ්වේත පූජාව නෙත් රේඩියෝවේ පෝදා සීල සමාදාන වැඩසටහන සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ විසින් ඉදි කරන්නට යෙදුණු ඔබ විසින් සහාය ලබා දුන්නු නෙත් ශ්‍රාවකයන් නිරන්තරයෙන්ම කැමැත්තෙන් තමන්ගේ ජීවිතයට දහම ප්‍රගුණ කරන්නට එකතු වෙන ස්ථානයක තමයි මෙවර පුරපසළොස්වක පොහොය දිනේ ශ්වේත පූජා සජීවී වැඩසටහන අපි සමීප කරවන්නට බලාපොරොත්තු වෙන්නේ. ගම්පහ බවුන් පැලැස්ස. ගම්පහ බවුන් පැලැස්සේ මීට වර්ෂයකට එක වර්ෂයකට මට මතක එකපාරටම කොරෝනා නිසා වර්ෂ දෙකක්ද මන්ද කියලා නෑ. වර්ෂයකට පෙර ආතුව මහා පින්කමක් අපි සිදු කළා. ඒ බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම එදා බුදුහාමුදුරු රහතන් වහන්සේලා සමග වැඩිය. එදා පටන් මේ දක්වා ඒ උතුම් වූ පොදබිම ඒ ආධ්‍යාත්මිකව සැනසෙන පින්වතුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම සූදානම්. ඉතින් යම් බාහිර සාධකයන් නිසා සාර්ථක ලෙසින්ම සිදු කරන්නට නොහැකි වුවත් අපි නැවතත් ඒ සඳහා දරන උත්සාහය මම හිතන්නේ ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක වන භාවනාවන් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික සැනසීම පුහුණු වැඩසටහන් සිදු කරන්නට තිබෙන අවස්ථාව ඒත් සමගින් මුදා වෙනවා. ඒ නිසා බක්පුර පසළොස්වක පොහොය දවසේ මේ පුදබිමට බවුන් පැලැස්ස පුණ්‍ය භූමියට ගම්පහට ඒක රාශී වන්න ඔබට පුළුවන්. උදෑසන පටන් අපි මේ පුදබිමේ සිට බවුන් පැලැස්සේ සිට ශ්වේත පූජා සජීවී වැඩසටහන සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපේ හැමදෙරනේ දැන් මෙතන අපි බවුන් පැලැස්ස තුල පොය වැඩසටහනක් සිදු කරන දෙවන අවස්ථාව. ඔබ වහන්සේ විශේෂ කොට මේ බක්පුර පසළොස්වක පොහොය ශ්වේත පූජා වගේ නෙත් රේඩියෝව සමග අපේ ශ්‍රාවකයන් එකතු කරගෙන පොහොදා වැඩසටහනක් සිදු කරන්නට අපේක්ෂා කරන්නේ කොමන හේතුවෙන්ද කියන කාරණේ අපි සිහිපත් කරලාම අද සාකච්ඡාවට යමුවක් ප්‍රවේශයක් ලබා ගනිමු අපේ හැමදෙරනේ. වරුණ අපි දැන් සිඩ්නි තසපුව ශ්‍රවණය කරන හැමෝම බවුන් පැලැස්ස කියලා කියනකොට දන්නවා. බවුන් පැලැස්ස
ආධ්‍යාත්මික පුහුණු මධ්‍යස්ථානයක්. මොනවද පුහුණුව යෙදෙන්නේ? තමන්ගේ ජීවිතේ මේ මනස මේ කයක් පුහුණු කරනවා නම් යම් කිසි දෙයකට ඒකත් එකපාරටම අමාරුයි. අපි දන්නවා කායික ව්‍යායාම කරන අය කොච්චර මහන්සියෙන්ද කාලය තිස්සේ මේ කය ඒ තෙන්ට ගොඩනගා ගන්න. මනසත් ඒ වගේම තමයි. මනසට යම් කිසි පුහුණුවක් දෙනවයි කියන එක කාලයක් කරන්න ඕන දෙයක්. එකපාරටම බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ හිත තරම් දෙයක් නැහැ කියනවා. යම් පැත්තකට නැඹුරුනොත් ඒ පැත්තටම ගලාගෙන යන දේවල් අතරේ හිතට ගහන්න එකක් නැහැ. හිතට මේ සමාන කරන්න පුළුවන් වෙන කිසි දෙයක් නැහැ. දැන් ඔබ දන්නවා වරුණ හිත තමයි අංක 1. ඒ කියන්නේ වතුර ටිකක් කොයි පැත්තකට හරි ගලාගෙන යනකොට ඒ පැත්තටම බර වෙලා යනවනේ. වතුර ටික. එහෙමයි. ඒ වගේ යමක් යම් පැත්තකට බර කරාම ඒ පැත්තටම යන්නේවා තියෙනවන තරම්. ඒ සියලු දේ අතරේ අංක 1 වතුර නෙමෙයි. වෙන දෙයක්වත් නෙමෙයි. මනස. එහෙමයි. බර වුණාම තමයි පැත්තට. එහෙමයි. ඒකයි වැබ්බැහි වෙනවා කියලා වචනකුත් තියෙනවා. එහෙමයි. මොනවට හරි දෙයකට කන බොන දෙයකට නිදිය ගන්න හෝ මොනවා හරි බලන්න කරන්න අහන්න කරන්න මොනවා හරි ක්‍රියාවකට මොනවා හරි දෙයකට පුරුදුන ගමන් ඇබ්බැහි වුණ ගමන් ඒකටම තමයි හිත. එහෙමයි. ඒ හිතේ හැටි. එතකොට මේ භාවනාවක හිත පුහුණු කරන එක අපි සසරේ හැම පුහුණු කරලා නැති හින්දා. එහෙමයි. ඒ පැත්තට බර නැහැ. මේක ඒ පැත්තට බර කරගන්න ඔය එදිනෙදා ජීවිතේ වරුණ සාමාන්‍යයෙන් ඉන්න අතර දැන් මේ සිතෙන්තසපුව අහලා ඔන්න අපි කොච්චර කිව්වත් වේදනානුපස්සනාව පුහුණු කරන්න කියලා අර අනිත් වැඩත් එක්ක ඕක දැන් තේසනේ අහන් ඉන්න කොටත් හිතනවා මං කරන්න ඕනේ හිතනවා. හැබැයි හිතුවට පොඩි වෙලාවක් එක ඉඳි. ඊට පස්සේ වෙන වැඩත් අතරේ එහෙමම අමතක වෙනවා. එහෙමයි. ආයි කොහෙලේ හරි දේශනයක් ඇහුනොත් හරි එකපාරට මොකක් හරි මතක් වෙච්ච ගමන් උනා ආයෙත් වෙනවා. සායක් ගන්නවා. එතනින්ම අත්හරිනවා. අමතක වෙනවා. ඒක ඔබේ වරදක් නෙමෙයි. ඒක හිතේ හැටි. ඒ නිසා අවුරුද්දකම නෙමෙයි. ඒක හිතේ හැටි. ඒක කහටත් පොදුයි. ඒතර වර්ණ ඒ නිසා තමයි අපි දැන් මේ බවුන් පැලස් එක කරන්නේ යම් කිසි දවස් කීපයක් නේවාසිකව වෙන වැඩ නැහැ. මේ පුහුණුවම දෙනවා දිගටම. වෙන දේවල් නෙමෙයි සියලු දේවල් අතහැරලා මෙතෙන්ට එන්න ඕන මේ වැඩේ. මේ ඒ දෙන දවස් කීපය ඇතුළේ හිත ඒකටම පුහුණු කරනකොට වරුණ එහෙමයි. අර බහුල වශයෙන් ඒකට මේ යමුනාට පස්සේ ඒක දිගටම ඇදන් යන්න පුළුවන්. භාවිතා බහුලී කතා කරනවා. අන්න ඒ වගේ සාමාන්‍ය ජීවිතයේ එකපාරටම මෙතෙන්ට අවතීර්ණ වෙන්න අමාරු හින්දා අපි බවුන් පැලස් ඔස්සේ ඔබට ඒ පුහුණුව දෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් දෛනිකව තමන්ගේ ජීවිතේ මේ පුහුණුව අරගෙන යන්න. එහෙමයි. ඉතින් ධර්මයේ තුල හිත පුහුණු කරන්න ඕන කෙනා කෙලෙස් ප්‍රහාණයට මේ ජීවිතේ ඕනකම තියෙන කෙනා මේ කෙලෙස් වලින් පීඩා විඳිනවා නම් ඔබ මට මේ දැන් ඇති හොඳටම මොකද්ද මේ ජීවිතේ ගොඩක් අය කියන දෙයක් මොනවද මේ ජීවිතේ කියලා හිතනවා මට ඒ අත්දැකීමත් එක්ක නම් හොඳටම දැනුණ ජීවිතය ගැන කියලා කියනවා. හැබැයි පින්වත්නි අපිට කොච්චර දැනුණත් කොච්චර මොකද්ද මේ ජීවිතේ එපා වෙලා තියෙන කියලා මොනවා කිව්වත් එහෙම කිව්ව පමණින් නිදහස් වෙන්න බෑ පුහුණුවක් තියෙන්න ඕනේ. එහෙමයි. අන්නේ හිත පුහුණු කරන්න බෝධිපාක්ෂික ධර්ම තුල හිත පුහුණු කරන්න බවුන් පැලස් අපි ගොඩනගලා තියෙන්නේ. ඉතින් අපි එකම දේ තමයි හරියටම අවුරුද්දකට උඩදී තමයි අපි ආයතනය විවෘත කළේ. අද්දට වෙනකොට හරියටම කියනවා නම් අවුරුද්දයි මාසෙයි දවස් 2යි. එහෙමයි සෙන්සර්. අවුරුද්දයි මාසෙයි දවස් 2ක් වෙනවා විවෘත කරලා. එතකොට අපිට මේ ඉඳලා අපි පටන් ගත්තා මේ පුහුණු වැඩසටහන් පටන්ගෙන දවස් 2ක් යනකොට එතනම මේ කිලෝමීටර් 2ක් නෑ දුර තියෙන ගාමන්ට් එක මිනුවන්ගොඩ ගාමන්ට් එකේ පළවෙනි පොකුර දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර පටන් ගත්තා. කිලෝමීටර් 2ක් නෑ අපි වැඩසටහන පටන් ගන්න දවස් 2ක් නෑ. ඒ කියන්නේ කොවිඩ් පළවෙනි රැල්ලේදී මහා බීතියක් නැති වුණේ. ඉතින් එතකොට දෙවෙනි රැල්ල පටන් ගන්නකොටම අර බීතිය
හිත වලින් තිබි මේ අයින් කරගන්න බැරි වුණා අපිට. ඔව් එතකොට දැන් ඒ වෙලාවේ ඒ බවුන් පැලැස්සට මේ අදාළ ප්‍රදේශය තමයි වැඩිපුර ආවරණය වෙන්නේ යම්කිසි නීති රීති වලින්. ඉතින් ඒ හින්දා අපිට සිද්ධ වුණා පළවෙනි යෝගීන් පිරිසත් හැමම වැඩසටහනෙන් වලට යවන්න. නමුත් ඒ අයම අපිට දැන් අපි ආයෙ වැඩසටහන පටන් ගන්නවා කියලා දැනගන්නකොට අර දවස් දෙකේ අත්දැකීම නිසා ඕන් කියනවා සයන්හන්ස අපිටම දෙන්න අවස්ථාව. අනේ අපිට ඒක අහිමි වෙච්ච එක අපිටම ඕනේ කියලා. ඉතින් අපි මේ වෙලාවේ මෙහෙම දෙයක් කියනවා. ඇත්තටම අර පොරොත්තු ලේඛනයක් තියෙනවනේ මං පීට පෙර කියලා තියෙනවා. හැබැයි ওই පොරොත්තු ලේඛනේ දැන් අවුරුද්දකට පෙරනේ ඉල්ලීම් කරලා තියෙන්නේ. මේ වෙනකොට ඒ අය අතරේ ජීවතුන් අතර සමහර අය ඉන්නවද කියන එක අපි දන්නෙත් නෑ. සමහරු නැති අයත් ඇති. ඒ වගේම සමහර අය අතරේ අපි දන්නවා මේ කාලේ වෙනකොට කොයි ඉදිරි ජීවිතේ ගොඩ නැගිලාද අපි දන්නේ. අවශ්‍යතාව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අලුතෙන් අවස්ථාවක් දෙනවා. අද සිත්නෙත සුපෝ මේ වෙලාවේ අහන අය අපි දෙන්නම් අංකයක්. ඒ අංකෙට මේ ඔබට පුළුවනි මේ බවුන් පැලැස්සේ මේ පොයි දවසෙන් පස්සේ නේවාසික පුහුණුවට සහභාගී වෙන්න අවශ්‍යයි. අපි මුල් දවස්වල වරුණ දවස් 3 වැඩසටහනුයි දවස් 7 වැඩසටහනුයි කරන්නේ. එතකොට දවස් 3 වැඩසටහනක් අවශ්‍යයි ඒ වගේ දැනුවත් කරන්න. දවස් 7 වැඩසටහනක් ඕනයි ඒ වගේ දැනුවත් කරන්න. කෙටි පණිවිඩයක් තිබ්බත් ප්‍රමාණවත් 0.717 365 345 0.717 365 පරණ අංකයක්. ඔබට මතක හිටින අංකයක්. මේක බවුන් පැලැස්සේ කටයුතු වලට අපි වෙන් කරපු අංකය 0.717 365 345 දුරකථන අංකයට ඒ පණිවිඩයක් තබන්න තියන්න මේ මට සති පුහුණුවට සහභාගී වෙන්න ඕනේ කියනයි. ඉතින් ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. මම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන තමයි ප්‍රශ්න යොමු කළේ. අපේ හැමදෙරම මම හිතන්නේ ඒක ධර්මානුකූලවම විග්‍රහ කළා. ඒක හරි. ඔය විශේෂයි. දැන් අර ඔබ වහන්සේ කියපු තැන හරි අගේයි ස්වාමීන් වහන්සේ. අපි දන්නවා ගංගාව මුහුදටම තමයි යදෙන්නේ. සත්වයා සසරටම තමයි යදෙන්නේ. මේකෙන් ගැලවෙන්න ටිකක් හරි අපහසුයි. බුදුරජාණන් වහන්සේ තමයි මේ தත්ත්වය අනිත් පැත්තට හැරෙව්වේ. ඉතින් මේ තත්ත්වයට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු බුදුමගේම යන්න ඕන අපි. ඉතින් ඒ සඳහා තිබෙන අවස්ථාවක් තමයි මේ උදා කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හිත ආධ්‍යාත්මිකව සැනසෙන්නට හැකි පරිසරයක් ගොඩනගා ගන්නට පුහුණු වෙන බවුන් පැලැස්ස තුළ අපි පුරපසළොස්වක පොහෝ දා සියලු දෙනාම එකතු වෙමු භාවනා කරන්නට. ආධ්‍යාත්මිකව සැනසෙන්නට උසස් සීලයක් සමාදන් වෙන්නට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉදිනේ තුලදී කවදා හරි මම බවුල් පැලැස්ස තුල තවදුරටත් ආධ්‍යාත්මිකව සැනසෙන වටපිටාව උදා කරගන්නවා කියන අදිටනක් තියාගෙන අපි බවුල් පැලැස්ස තුලදී පුරපසළොස්වක පොහෝ දවසේ ඒ උතුම් වැඩසටහනට සහ සම්බන්ධ වෙමු. එයත් අපි ඔබට සිහිපත් කරනවා. ධර්ම සාකච්ඡාව තුල ඇමතුම් ලබා ගන්නට ඔබටත් අවස්ථාවක් තිබෙනවා. අපි හැමදෙරෝනේ මට හිතෙනවා අද සාකච්ඡාව තුළ කතා කරන්න නම් බොහෝමයක් දේවල් තිබෙනවා. දැන් වේදනානුපස්සනාව පිළිබඳ සිහිපත් කරපු දේශනාවක් නිසා වේදනාව ප්‍රහීන කරන හිතක සිහිය නුවණ වැඩෙනවායි කියන එක ඒකට තිබෙන්නේ. එතකොට අපි හැමදෙරෝනේ ඒ සිහිය නුවණ වැඩෙනවා කියන්නේ වේදනාව අපි සැප හෝ දුක වේදනාවක් නැති වෙනවා කියන්නේ අකර්මණ්‍ය සිතක්ද නැත්නම් ඒ සිත තුළ හැඟීමක් දැනීමක් නැති සිතක්ද මේ අපිට ලැබෙන්නේ? වරුණ වේදනාව නැති කරනවායි කියලා නෙමෙයි කිව්වේ. වේදනාව තුළ අනවබෝධයෙන් හටගන්න ඇලීම් ගැටීම් නැති කරනවා. දැන් අපි කියමු යම්කිසි ආහාරයක් රසවත් ආහාරයක් විඳිනකොට එතන ඇති වෙනවා සාමිස සැප වේදනයක්. සාමිස සැප වේදනයක් කිව්වේ දිවට දැනෙන රසය මුල් කරගෙන ඇති වෙන සැපයක්. ඒක සාමිස සුඛයක්. එහෙමයි. එතකොට ඒ නිරාමිස කියන එකෙන් අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධයි. කාම ගුණ සහිත කියන්නේ ලෞකික ජීවිතය තුල අපි ගෙවන ජීවිතයට අදාළව විඳින රසය. එතකොට ඒ රසය දැනෙනකොට ඇති වෙනෝනේ සැපයක්. ඔව්. ඔය සැපය කෙනෙක් කියනවා නම් ඒක ඇති වෙන්නේ ඇලීම නිසා කියලා නෑ. සැපයට ඇලීම ඇති වෙන මිසක ඇලීමට සැපය ඇති වෙනව නෙමෙයි. එහෙමයි. එතකොට දැන් අපි කනකොට ඇති වෙච්ච ඒ රසය දැනෙනකොට එන සැප වේදනාව
සැපයට හේතු වෙන ආකාරයේ රසයක් නිසා. සැපයට හේතු වෙන ආකාරයේ රසයක් දිවට දැනුන නිසා තමයි ඒක සැප වේදනාවක් උනේ එතෙන්දී. එතකොට එතෙන්දී මේ සැප වේදනාව අවිද්‍යාවෙන් ගත්තා. ඒ නිසා ඒ අනවබෝධය තුල ඇලුනා. එහෙමයි. ඒ කියන්නේ අපි මුලා වෙලා තියෙන එක. මුලාවක්. අන්නේ මුලාව කඩලා ඒ ඇලීම කැඩුවා කියලා අර රසේ දැනෙන එක නැති වෙලා යන්නේ නැහැ. දැන් එතෙන්දී ඒ කියන්නේ ගිහි ජීවිතේ ලෞකික ජීවිතේ කටයුතු වලට බාධාවක් නැහැ. නෑ. ඒ රසේ රස විඳිනවා. ඒ රසේ රස විඳිනවා. හැබැයි අවබෝධයෙන්. හැබැයි ඒක ඇලිලා එතන මුලා වෙන්නේ නැතුව. උපාදාන කරගන්නේ නැහැ. ඔව්. එතෙන්දී සිහියෙන් ඉන්න කෙනා ඒ සතිය තුළ අර රසය නොදැනේ. දැන් අපි කියමු අරුණ ඇහැට පේන දෙයකට ලස්සන දෙයක් දැක්කම සැපයක් ඇති වෙනවනේ. එහෙමයි. මේ ඒ සැපයට ඇලෙන එකයි මෙතනදී අපි කතා කරන්නේ. එහෙමයි. ඒ සැපය සැප වේදනාවක් විදිහට දැක්කම ඒ හටගත්ත සැපය නිත්‍ය නෑ කියලා දන්නවා. එහෙමයි. ඒ සැපය නැති වෙනවයි කියලා දන්නවා. අන්නේ අවබෝධය තුළ ඇත්තරම කියනවා නම් සිත උපේක්ෂා සහගත කරගන්න පුළුවන්. නමුත් ප්‍රාථමිකව අපි මතක් කරේ ඒ ඇතිවෙච්ච සැපය හේතුන්ගෙන් හටගත වේදනාවක් කියලා දැනගන්න තැනම මුලා වෙන්නේ නැති නිසාම ඇලෙන්නේ නැති නිසාම ඒ සැපේදී වරුණ එයාට දුක හට ගන්න තියෙන ඉඩක් අඩු වෙනවා. ඇයි? ඇලුනා නම් ඇලිච්ච වේදනාව නැති වෙනකොට දුකයි. එහෙමයි. දැන් ඔබ හිතන්න ඇලුනද යම් වේදනාවකට වේදනාවක් නැති වුණ ගමන් මොකද වෙන්නේ? දුකයි. දුකයි. දැන් භාවනාවේ වුණත් එහෙමයි. එහෙමයි. භාවනාවක සමාධියට ඇති වෙනවනේ සැපය. ඔව්. මේ සැපය නිරාමිසයි. එහෙමයි. ඒ නිරාමිස සැපයත් හේතුන්ගෙන් හටගත වේදනාවක්. එහෙමයි. ඒ නිසා දුක ඇතිවෙනවා. ඒ වේදනාවට ඇලුනොත් භාවනාවේ ඇතිවෙච්ච සැපයට හෝ ඇලුනොත් ඒ වේදනාව නැති වුණ ගමන් මොකද වෙන්නේ? දුකයි. එතකොට ඒ දුක නැති කරගන්න. අර ඇලීම නැති කර ගැනීමෙන් ඒ දුක් වේදනාව නැති කරගන්නවා. එහෙමයි. යම් වේදනාවක් නැති වෙන්නේ අන්න ඒ විදිහට. ඒ කියන්නේ ඒ රාගය හෝ ද්වේෂය හෝ මෝහය නිසා හටගත්ත විඳීම් නැති වෙලා යනවා. එහෙමයි. නැතුව අර අරමුණ හටගද්දී ඇති වෙච්ච විඳීම් සියල්ල නැති වෙලා මේ නිකන් වේදනා කිසිවක් නැති නිකන් හිස් මොකද්ද එකක් වෙනව නෙමෙයි. එහෙමයි. එහෙම කිව්වොත් එහෙම භාවනා කරන් ඉන්නකොට මේ ලෝකේ සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැති වෙන්න ඕනේ. ඔව්. මේ එතෙන්දී එහෙම නෑ. එහෙම කර්මන්නේ වෙන්නේ නෑ. ඇති වෙනවා. ආගීට එක විඳිනවා. ඒ සැකතරටත් වැඩිය හොඳින් දැනෙනවා. ඉතින් හොඳට දැනෙනවනේ. ඇයි ඉතින් අතන මුලා වෙච්ච තැන ඒක වෙනස් වෙනකොටම දුකක් එනවනේ. ඒ දුක එන්නෙත් නැති වෙන තැන කියන්නේ තවත් පවතින අර සැපේ. දැන් සීල්ගත් අම්මලා එහෙම ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ඒ තුලම හිර වෙලා යම් බාධක සීමා එහෙම යොදා ගන්නවනේ. ඒ මුලාව එතකොට. ඒක මුලාවක්. එතනදී දැන් සමහර ලාට වරුණ මේ අපි මං හිතන්නේ පොයේ දවසේ පන්සලේ ඇති වෙච්ච වේදනාව ගෙදර ගිහිල්ලත් විඳින්න බලන්න. ඒ කියන්නේ මේ පොයේ දවස් වක්පුර 15ක පොහොදා සිල් වැඩසටහනේදී මම කැමති ඔබ වහන්සේ උදෑසන සිට ඔය කාරණා ටික පහදලා ඔවුන් ඒ සඳහා යොමු කරනවා නම් ඒකට ගෙදර ගෙනියන්න සීලෙන් පස්සේ වැඩුණු හිත මුලාවෙන් ගලව ගන්න පුළුවන්. මම හිතා අපි පහුගිය පොයේ දවසෙත් සිල් සමාදන් වුණායට මම සජීවී වැඩසටහන අතරතුර නෙමෙයි වැඩසටහන අවසන් වුණාට පස්සේ මම දැනුවත් කළා. එහෙමයි. අපි දන්නේ සමහර විට මොනවා හරි හේතු හැදිලා ධර්ම දේශන අහන්න තියෙන අවස්ථා නැති වෙන්න පුළුවන්. මොනවා හරි වෙනසක් වෙන්න පුළුවන් කියලා. එහෙමයි. ඒ මතක් කළේ මේ මොකද ඥානයක් පාරලා එන්න කලින් මම දැක වැහිවලාගුළු තියෙනවා. එහෙමයි. ඉතින් ඕනෑම මොහොතක අපිට ජීවිතේ මේ අර මම දැක්ක පහුගිය දවස්වල ඉඳලාම අපේ ගලිගුමේ ඥානදීප ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මුහුණු පොතේ හරි අපූර්ව වාක්‍යයක් දානවා නිතරම ඕනෑම දෙයක් විය හැක මොකක්ද එහෙම වාක්‍යයක්. මේ ඕනම දෙයකට මුහුණ දෙන්න හැමතිස්සෙම මගේ හිත සූදානම් නොසිතූ මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැක. ඉතින් ඒකෙන් අර මේ මම එදා දේශනාවේ කිව්වා මේ ඕන දෙයක් කියන තැනට හිත හදාගන්න දක්ෂ වෙන්න කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කතා කරනකොට පොයි දවසේ දේශනේ අහපු අය ඉන්නවනම් මේ වෙලාවේ සිත්නත සුපහාන ඒ අයට මතක ඇති. අමුතුවෙන් බලාපොරොත්තු කියන්නේ ජීවිතේට ප්‍රශ්නය කියන්නේ මේ ජීවය ආධ්‍යාත්මිකව සැනසීමට තිබෙන බාධාවත්ද? වරුණ මේ සාමාන්‍ය ගිහි ගෙදර ගත කරන කෙනාට අනාගතේ සැලසුම් කරන්න වෙනවනේ. එහෙමයි. අනාගතේ සැලසුම් කරනවා කියන එක වරුණ මේ සාමාන්‍ය ජීවිතේ ගෙවන කෙනෙකුට අවශ්‍ය දෙයක්. එහෙමයි. දැන් අපි කොටින්ම කියමු ආරාම ගොඩනැගීම් මනම් දේවල් පැත්තකින් තියන්නකෝ. එහෙමයි.
පිණ්ඩපාති වඩින භික්ෂුවට උනත් මං අද කොහාටද පිණ්ඩපාති වඩින්න ඕනේ කියලා මේ මොහොතේ ඉදිරියට වෙන්න තියෙන දෙයක් ගැන සැලසුමක් තියෙනවා නේද? ඒ වගේ මං දැන් භාවනාවට වාඩි වෙන්න ඕනේ කියලා හිතුණත් කොතනක කොයි ගහ යටටද මම යන්නේ? සැලසුම්. ජීවිතේ සැලසුම් තියෙනවා. එතකොට මේ සැලසුම තුල වරුණ මේ මුලා වෙනවා අනාගතය තුලත් අතීතය තුලත් වර්තමානයේ අවබෝධයක් නැතිකම තුල. වර්තමානයේ තියෙන බැඳීම් එක්ක අතීතයටත් මුලා වෙනවා අනාගතයටත් මුලා වෙනවා. මෙන්න මේ මුලාවෙන් මිදීමක් තමයි හැමතිස්සෙම මේ ධර්මයේ තුල තියෙන්නේ. එහෙමයි. නැත්තම් මේ අතීතය කියන එකත් අනාගතය කියන එකත් වර්තමානයේම කරගන්නවා. මේ මොහොත හිතන්න කියන්නේ අතීතය අනාගතය අමතක කරන්න කියන එක නෙමෙයි. අනාගතෙත් එතකොට වරන වර්තමානයේම වෙනවා. වර්තමානෙම සිහියෙන් අත්දකින අරමුණක් වෙනවා. අනාගතය කියන එක. දැන් අපි කියමු භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනාගතය පිණිස කළ යුතු දේ පෙන්වනවා. මේ මෙහෙම කරන්න කියලා. එතකොට දැන් සමහරලාට හිතන්න ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි මේ සාරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට කියනවා අර දේවදත්ත භික්ෂුවත් එක්ක ස්වාමීන් වහන්සේලා 500 නමක් කඩාගෙන ගියා ඔබට මතක ඇති වෙලා. එහෙමයි. ඇයි සාරිපුත්ත බලන් ඉන්නේ? ඇයි මොග්ගලන් බලන් ඉන්නේ? ඒ 500 දෙනා පින් ඇති අය. ඒ 500 දෙනා ධර්මයේ තුල අවබෝධයට එන්න පුළුවන් වාසනාව තියෙනවා. ගිහිල්ලා එය අවබෝධයට ගන්න කිව්වා. එහෙමයි. දැන් එතකොට දැන් ගිහිල්ලා කරන්න ඕනේ යම්කිසි අනාගත සැලැස්මක් දෙන්නේ. ගින් කරන්න යන්න කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ වගේ මේ නිකන් අර මේ ලෝකේ අමුතු ජීවියෙක් වගේ හැසිරුන්නේ නැහැ. ඒ කියන්නේ ඉබාගාත යන්න කියලා එහෙම දහසක් දුන්නේ නැහැ. උන්වහන්සේ තරම් අතීත ගැන දේශනා කරපු කෙනෙක් තව ඉන්නවද වරුනේ? ඒකෝමත් එක කාලවල වල ඒවා කිව්වේ මේ කල්ප ගණන් ඈත සිද්ධි. එහෙමයි. දැන් අපි අතීත ගැන කියනවා කියලා මේ ඊයේ රොටි පාන් කාපුවයි ඔයගේ නිකන් මොන හරි ඉස්කෝලේ යන කාලේ මොකක් හරි ඒ කියන්නේ අපිට සාමාන්‍ය දුරක මතකයක් නෙමෙයි තියෙන්නේ. අපි මේ ජීවිතේව කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ කල්ප ගණන් ඈතේව කතා කරා. ඉතින් එහෙනම් අතීතේ කතා කරපු එක ප්‍රශ්නයක්ද නෑ. මුලාව තුල නෙමෙයි උන්වහන්සේ අතීතයේ අවබෝධයෙන්මයි වර්තමානයේ තුල වැඩ ඉඳමින් කතා කරේ. අපි වෙලා තියෙන වර්තමානයේ බැහැර වෙලා අතීතයට මුලා වෙනවා. ඒ කියන්නේ මුලා වෙනවා කියන්නේ අපි හඳ අතීතේ මුලා වෙනවා කියන්නේ දැන් අතීතයේ රසතෙන් විඳින එක. එහෙම නැත්නම් දුක්තෙන් මතක් කර කර ශෝක වෙන එක. ඒකද මුලාව. ඒ අරමුණ තුල යම් ඇලීමක් ගැටීමක් තියෙනවා නම් එතනම මුලාවක් නෙවරුනේ. එහෙමයි. ඒ අරමුණ නিত্য සුඛ ආත්ම වශයෙන් දකින්න තැනම එතනනේ මුලාව. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද මේ කතා කරන අතීතය මේ වෙනකොට නිරුද්ධ වෙලාද නැද්ද? ඒ නිරුද්ධයි කියන එක දකින්නේ දැන් කොහොමත් ඕන කෙනෙක් දන්නවා අතීත වෙච්ච එක දැන් නැහැ කියලා. එහෙමයි. නමුත් වරුණ මුලාව තුල දකින්නේ අතීතේ යම්කිසි සත්වයක් පුද්ගලයෙක් වශයෙන් විඳපු දෙයක්. මම දැන් අපි කතා කරන ඉස්කෝලේ යන කාලේ මං කාපු බීපුවා. ඒ අම්බෝ අර එදා යාළුවොත් එක්ක මතකද ගිහිල්ලා අර පැනල් එහාවත් අපි අර පොල් කැඩුවේ ගිහිල්ලා නේද කියලා තැඹලි කඩපුව වරුම්බ කාපුවා කියන කතාව. එතකොට මම විඳපුවා ඒකේ ආත්මයක් වශයෙන් අපි ඔක්කොම කතා කරන්නේ. ඔව්. දැන් බෑක් ටු ස්කූල් කියලා අපව යන්නේ ඒක හොයාගෙනනේ. ඔව්. ඒ ආත්මයක් විදිහට මේ තමා වින්දාය කියන තැන දකින්න එතන තමයි මුලාව තියෙන්නේ. ඒ මුලාව තුළ අතීතයට ගියපු කෙනා වර්තමානයෙන් බැහැරයි. හැබැයි වර්තමානයේ තුල ඉන්න කෙනා නොබැඳී ඉන්න කෙනා අවබෝධයෙන් දකින්න කෙනා අර අතීතයේ නිරුද්ධ වෙච්ච සියල්ල දකින්නෙත් හේතුන්ගේ ඵල විදිහට සකස් වෙච්ච සංස්කාර කොටිම කියනවා නම් අතීත සංස්කාර ටික. අපි හඳුනන දැන් ඒකේ අනිත් පැත්ත මම මෙහෙම හෙව්වොත් එහෙම දැන් අතීතයේ අපි යම් අපේ ජීවිත තුල හොඳ දේවල් කළා කියමුකෝ. අපි තරුණ කාලයේදී බොහෝ දෙනෙක් බොහොම ක්‍රියාශීලීව කටයුතු කළා. දැන් වයසට යනකොට බැරි ගාතේ හරි අමාරුවෙන් දෙයක් කරනවා මිස අර තියෙන උද්‍යෝගය නැති වෙනවා. දැන් එතකොට වර්තමානයට වඩා නැත්තම් අනාගතයට වඩා අතීතය හරි ශක්තිමත් වගේ හැඟෙන්නේ අපිට. එතකොට අපට දැන් මට මේ කාරණාව අහන්න පසුගියදා පැවති මේ සාකච්ඡාවකදී මතුවුණු කාරණාවක් ඉස්සර දැන් ආයතනයක යම් සේවක මණ්ඩලයක් ඉන්නවා කියමු. ඒ සේවක මණ්ඩලය
ක්‍රියාශීලීව කටයුතු කළා ඕන් ටික කාලයක් ගියාට පස්සේ දැන් අපි ප්‍රවීණයෝ එහෙම නැත්නම් අපි දැන් වයස්ගත අය දැන් අපි අත්දැකීම් ලැබපු අය ඉදිරිය හැසිරෙන්න ඕන කියලා නිර්ණායකයක් දාගන්නවා. එතකොට අපි එතන ඉඳලා තමයි කටයුතු කරන්නට යන්නේ. එතකොට අර මුලින් තිබුණු උද්‍යෝගය දැන් නැහැ. දැන් අපි ඒක දිහා බලන්න විමසිනවා. ඒක හොඳක්ද නරකක්ද අපේ හැමදෙරනේ. ඒ කියන්නේ ඒ තුල අර තිබුණු කාර්යක්ෂමතාවය නැති වෙනවා. අර තිබුණු උනන්දුව නැති වෙනවා. අර තිබුණු නිර්මාණශීලීත්වය සමහරවිට නැති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි අතීතය තුල තිබෙන ඒ දේ හොඳ දේවල් ටික අරගන්න එක හොඳක්ද සහ අපි මේ ඉන්න ක්‍රමෙ දැන් සමහරු දැන් ඔක ධර්මයේ පැත්තේදී සමහරු කියන දැන් එයා තලත් ඇණි දැන් තමයි ධර්මයට ඇවිල්ලා තියෙන්නේ එහෙමම කියලින්නේ. එතකොට අර ක්‍රියාශීලී භාවය එතකොට අඩු කරගන්නවා හිතාමතාම. ඒත් අපේ මුලාවක්ද එතකොට? වරුණ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා බලමු අපි. උන්වහන්සේ සම්බුද්ධත්වයේ ආරම්භයේදී හරි තරුණයි. එහෙමයි. තරුණ භික්ෂුවක් ඉදිරිය කියන්නේ අවුරුදු 30 ගානක මේ 35 වයසක තාරුණ්‍ය තුල තමයි උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය ආරම්භ කරන්නේ. එහෙමයි. එතකොට උන්වහන්සේ අවුරුදු 80 ගානක් වෙද්දී 80 වෙද්දී 80 වෙනකොට උන්වහන්සේගේ මේ ඒ ධර්ම ප්‍රචාරය තුල තියෙච්ච ක්‍රියාකාරීත්වය කිසිම වෙනසක් වුණේ නැහැ. ක්‍රියාශීලී භාවය අඩු වුණේ නැහැ. කිසි වෙනසක්. දැන් උන්වහන්සේ පරිණිරවාණයට යන මොහොතේත් බණ කිව්වනේ. උන්වහන්සේ එදා යම් විදියකටද ශ්‍රාවකයන්ට කරුණ දැක්ුවේ ඒ කරුණ දැක්වීම තුළ කිසිම උන්වහන්සේගේ වෙනසක් කරෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ එක තැනක කියනවා යමක් දේශනා කරන්නේ ආවට ගියාට නෙමෙයි. හොඳට විමසලමයි. එහෙමයි. ඇයි මම මේක දේශනා කරන්නේ? මේක දේශනා කරාම මොකද්ද වෙන්නේ? මොකක් උදෙසාද මම මේක දේශනා කරන්නේ? කොයි විදියටද මම මේක දේශනා කරන්නේ? උන්වහන්සේ හැම පැත්තෙම හොඳට විමසලමයි කියන දේශනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේට ඕනනම් තිබ්බා දැන් මං අවුරුදු 40කටත් වඩා කාලයක් මේක හොඳට පළපුරුදුයි දැන් ඕවා හිත හිතින්න ඕනේ නැහැ අනු හෙච්ච විදියට කියලා දානවා කියලා. එහෙම කළේ නැහැ. උන්වහන්සේ අවසාන දහම් පදයක් විමසලමයි දේශනා කළේ. ඒ කියන්නේ මුල් දහම් පදයක් විමසලම දේශනා කළා. එතකොට සමහරු හිතුවොත් එහෙම තාම මේ තරුණ කාලයේ කියන බණ එච්චරව හිතන්න හොඳ නෑ කියලා හෝ නැත්නම් ධර්මයට එහෙම පිළිබඳව එහෙම නෑ ඒත් විමසලා කියනවනම් ප්‍රශ්නයක් නෑ. දෙවෙදි එහෙම උන්වහන්සේගේ වෙනසක් වුණේ නෑ. ඒ නිසා තමන් කරන කාර්යයට මේ තරුණද වයසද ආදුනිකද පරිණතද ඒක නිර්ණායක නෙවෙයි. ඒවට ගියොත් ඒ සාපේක්ෂ කර තමන්ගේ මේ දැන් ක්‍රියාකාරීත්වය අඩාල වෙද්දී ඕනකම උනන්දු අඩාල වෙද්දී ප්‍රතිඵලෙත් ඒචරම තමයි. තමන් දැන් සමහරලාට වරුණ යම්කිසි නාලිකාවක් ආරම්භ කරනකොට ඒ නාලිකාව ආරම්භය පටන් ගන්නකොට හිතනවා අපි නම තියාගන්න ඕනේ, නම රැක ගන්න ඕනේ, මේ මිනිස්සු අතරේ මේ තැන තියාගන්න ඕනේ කියලා ගොඩාක් උනන්දුවෙන් වැඩ කරනවා. අන්තිමට හොඳට ලාභ ලැබෙනකොට උන් හිතනවා මේ දැන් අපේ නම කොහොමද තියෙනවනේ. දැන් ඉතින් ඉතර මහන්සි වෙන්න ඕනේ නැහැ වගේ නිකන් මේ අන්තිමට එන්නේ අර ඉබ්බගේ ආවගේ කතාවගේ තමයි වරුට. කන්දක් නැග්ගාම පල්ලමක් හම්බ වෙනවා. හැබැයි කන්ද නැග්ගාමයි වෙන්නේ තව කන්දක් තියෙනවා කියලා. දැන් මතකනේ හාවට වෙච්ච දේ. මේ දැන් ඉතින් මං දිනුම් කියලා නේ ටික නිදාගත්තනේ. ඒ වගේ තමයි පස්සේ තමන්ගේ ආපු ඒ ක්‍රියාකාරීත්වය අඩු කරගන්න. මම මේ ක්‍රියාකාරීත්වය කියන එකෙන් අදහස් කරන දැන් ඔයගොල්ලන්ගේ ආයතනික වැඩවල වගේම මේ අපි යන ගමනේ දැන් ඔක මේ හැමෝටම පේන තැනකට මම යොමු කරන්නම් අපේ හාමුදුරුවෝ. දැන් පහුගිය කාලේ හරියට කිව්වනේ පාර්ලිමේන්තුව මහලු මඩමක් කියලා. එතකොට මොකද හිතෙන්නේ? ඒ කාරණේ හොඳටම පැහැදිලිවම යොදන්න පුළුවන් තැනන්නේ. මං හිතනවා වෙලාවේ මිනිස්සුන්ගේ මනස වරුණ ඔය මේ කියන්නේ ප්‍රබල අරමුණු තියෙනවා ඕන්ගේ මනසට දෙඩි පීඩනය ඇති කරන. ඒ ප්‍රබල අරමුණු වලට අපේ මිනිස්සුන්ගේ මනස හසුරවන්න හොඳම නෑ. මේ වෙලාවේ ආධ්‍යාත්මිකව කෙනෙකුගේ ජීවිතේ තමන් හිතනවා නම් මං මේ ඉස්සරට වඩා දැන් ක්‍රියාකාරී වෙන්න ඕනේ කියලා. ඒක හොඳයි. එහෙමයි. හැබැයි ඉස්සර තරම් දැන් මං වැඩි මහන්සි වෙන්න ඕනේ දැන් මම මේ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. යම් කිසි විදිහකට ලිහිල් කරනවා නම් ඒක කරන්න එපා කියන එකයි මම කියන්නේ. අපි
සමහර වෙලාවට මේ ඊට වැඩිය දෙයක් අපි අද කැප වෙලා කරන්න ඕනි කියලා හිතනවනම් එහෙමයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අලුත්ද පරණද වයසද තරුණද එහෙම නෙමෙයි. ඒ තියෙන හැඟීමයි ඔබ වහන්සේ කියන්නේ. ඔබ වහන්සේ කියන්නේ තියෙන අරමුණ දැය ගන්නට තිබෙන තමන්ගේ තිබෙන හැකියාවයි අවශ්‍ය වෙන්නේ. මම දැක්ක මේ එක්තරා වීඩියෝ පටයක් මේ දක්ෂ කැමරාමන් කෙනෙක් ලංකාවේ ඉන්න. ඔව්. මේ ඔහු වරුණ සමහර වෙලාවට ජීවිතේ මේ තරුණ කාලේ සමහර මගුල් ගෙවල් ඒ කාලේ හොය ගිහින් තියෙනවා. එහෙමයි. වෙන කැමරාමන්ලා ඉන්නේ වටත් කෝල් කරලා අහලා යනවලු මේ ඒ මංගල යුවලකින් අහලා යනවලු මං එන්නද කියලා. මමත් ෆොටෝ ටිකක් කරන් දෙන්න කියලා. දැන් නම් ඒවත් හොඳයි දිනවා. මේ කාලේ යනගෙන අද වෙනකොට ජනාධිපති පුත්තුන්ගේ ඔය ප්‍රධාන ගොඩාක් ප්‍රසිද්ධ විවිධ නළු නිළියොද නොයෙක් ශේෂ්ත්‍රවල අයගේ ඡායාරූප ගන්න ඉහළම නම දරාගත්ත කෙනෙක්. එහෙමයි. මෙයා වරුණ මේ වෙනකොට වීඩියෝ පටම දැක්කේ වෙනම එයා වෙනුවෙන් වෙන් කරගෙන හෙලිකොප්ටර් එකක් තියන් ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ වරාය නගරේ වෙනම එයා වෙනුවෙන් වෙන් කරගත්ත බෝට් එකක් තියෙනවා. එහෙමයි. හොඳ සුඛෝපභෝගී බෝට් එකක්. එතකොට අර එයාගේ ඡායාරූපව අරගන්න මංගල යුවලට අර අත්දැකීමුත් දෙනවා. එයාගේ උඩින් යන්නත් පුළුවන් මුහුදින් යන්නත් පුළුවන්. මුහුදේ මේ විවිධ තැන්වලට යනවා. මේක ලෞකික මේ ඉලක්කයක් ඔහුගේ. නමුත් ඔහු හැමතිස්සෙම හිතුවලු මේ ශේෂ්ත්‍රය තුල කරන දේ උපරිමයෙන් කරන්න නෙමෙයි නොකරන දෙයක් උපරිම කරන්න ඕනේ. කියලා එයා හැමතිස්සෙම හිතලා තියෙනවා. එහෙමයි. එතකොට මේ දැන් අපි හැමතිස්සෙම හිතන්නේ අර කරගෙන එන ටික කරන්න ඕනේ කියලානේ සමහරු. එහෙමයි. ඉතින් ඊටත් වඩා දෙයක් ඔහු බලලා අර වර්තමාන මිනිස්සු කියන next level ගියලා. එයා මේ තවත් පියවරක් ඉස්සරහට ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ බෝසත්යන්න් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උඩුගම්බලා ගියා වගේ වැඩක් උත්සාහය. ඔව් ලෝකී කරගෙන එන එක නෙමෙයි. එතකොට අපි කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ. දැන් ඔහු හොඳ ආදර්ශයක් ලෞකික පැත්තෙන් ඔහු යම්කිසි දෙයක් පෙන්වුවා තාම තරුණ වයසේ. එහෙමයි. ආම තරුණෙක්. එහෙමයි. එතකොට මේ අපේ වගේ රටක කැමරාමන් කෙනෙකුට එච්චර දේවල් කරන්න තරම් තත්ත්වයක් හදාගන්න පුළුවන් කියන වරුණ මේ තරුණ වයසකම එයා මේ ක්‍රියාකාරීත්වය දැන් ඉතින් මම දැන් තැනකට ඇවිල්ලා තියෙන දැන් මම තව ලොකුවට හිතන්න ඕනේ නැහැ කියලා අතාරින්නේ. එයා බලන හැමතිස්සෙම මම තව මොකද්ද මෙතන කරන්න ඕනේ කියලා. එහෙමයි. මම කියන්නේ අපි මේ ධර්ම මාර්ගය තුලත් ඒ වගේ දැන් ඉතින් මම ওই සිත්නෙත් අසපු අහනවා දැන් ඉතින් ධර්මයේ ඇති තනන් අහනවා දැන් ඉතින් මම ධර්මෙන් දන්නවා කිය ඔහේ ඉන්න නෙමෙයි. හැම වෙලාවෙම සමාධිය නැත්තම් දැන් මම සමාධිය වඩන්න ඕනේ. ඔය කියන විදර්ශනා අවබෝධය මොන වගේද මට ඒක ගන්න ඕනේ. ඒ next level එකට යන්න ඕනේ. ඒ කියන්නේ අහමුදුනේ දැන් එක දිගට යම් දෙයක් කරගෙන යනකොට යම් හීන ස්වභාවය නැත්නම් කුසීත බවක් නැත්නම් ඒ පිළිබඳ එපා වීමක් ඇති වෙනවන එක සාමාන්‍ය විදිහට අපිට දැනෙනවනේ. ඒ වෙන්නේ ඇත්තට මෙය තමන්ගේ ජීවිතේ ලං වුණ නිසාද නැත්නම් ඒ පිළිබඳ හිතා ගන්න බැරි විදිහට ඒක ලං වෙන්නට බැරි වුණ නිසාද? සමහර වෙලාවට වරුණ කාමයේ තියෙන ස්වභාවය තමයි සමහර දේවල් තියෙනවා විඳලා දැන් අපි කෑම ගමුකෝ. කෑමක් කාලා ඇත්ති වෙනවා දැන් ඉතින් ආයිත් තව බඩේ ඉඩ නැහැ ඇති හොඳටම තවත් නම් අපිරියයි කියනවා. එපාම කියනවා. ඊට පස්සේ යාට ඒ කෑම එක නොලැබී තියෙනකොට ආයිත් මොකද වෙන්නේ? ආයිත් ඒක ඕන වෙනවා. ඔය කාමයේ විඳින තැන කාම අරමුණු කාම ගුණ හැම දෙයකම තියෙන කතාව ඕකයි. එහෙමයි. නිදාගන්න මිනිහට නිදාගෙන අන්තිමට නිින්ද එපා වෙනවා. එහෙමයි. ඊළවනාන්තික උපයෝගිතානයයි කියලා ආර්ථික විද්‍යාවල කියලා දෙන්නේ. යම් දෙයක් එක දිගටම එකම ප්‍රමාණයෙන් පරිභෝජනය කරනකොට අලුතෙන් ලබා ගන්නා වූ දෙයින් ලැබෙනා වූ තෘප්තිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒක තමයි ආර්ථික විද්‍යාව. ඒක හිතේ හැටි. හිත හුරු වෙනවා ඒකට. හරි. ඉතින් අපි දැන් ධර්මයේ තුල වරුණ ඒක නිසා තමයි සති ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා මේවා පුරුදු කරද්දී එයා මේකේ තියෙන හරි අපූර්ව දෙයක් මේ ප්‍රඥාව කියන එක.
එන්න මෝරනකොට ශ්‍රද්ධාව දිහා එදා දැක්කට වඩා මහා පුළුල් විදියට තව තවත් දකිනවා දවසින් දවස මෝරද්දී. වීරිය කොටින්ම වෙන මොකොත් උන්නේ මේ අහන සූත්‍රයක් වුණා. කියවන සූත්‍රයක්. එහෙමයි. අවුරුද්දකට උඩදී කියවනකොට වැඩිය දැන් කියවත් මේ සූත්‍රය ඇතුලේ හරි පුළුල් බවක් දැනෙනවා. කියන වහන්සේ කියන්නේ දැන් මේක ධර්මයට යොදාගත්තට පස්සේ තව ටිකක් ඒක ඇතුළට යන්න හිතෙන්නේ. මේකේ දැන් ඔය කියන නතන දැන් තෘප්තියක් නැතුව යන එක. ඒ තෘප්තිය කියන එක පැත්තද මේකේ වෙන්නේ. ධර්ම මාර්ගය තුල වෙන්නේ. ආධ්‍යාත්මිකව ඇතුළට යන්න හිතෙන තව ටිකක්. මේකේ යන්න තියෙනවා. ගැඹුරට යන්න හිත දෙනවා. මේකේ යන්න තියෙනවා ඒකයි. දැන් මොහොතක එන්න ගැඹුර වගේ මේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා වගේ මේකේ තියෙනවා. මේ දැන් ඉන්න තැන සෑහීමටපත් වෙන්නේ නැති කෙනා පියවරක් ඉස්සරහට යනකොට යා මෙතනම එපා වෙන්නේ නැහැ. මෙයා මේක ඉස්සරහට යද්දි ඊට වැඩිය දෙයක් දකිනවා. ඊට වැඩිය අවබෝධයක් එනවා. එහෙමයි. ඕකෙකින් ඉවරයක් වෙන්නේ කොතනින්ද? නිවනින්. අරහත්වෙන්. අරහත්ත්වයට යනකම්ම සේක ශ්‍රාවකයා හරීම මේ අපි කියන්නේ හැමදාම අලුත් ක්‍රියාශීලී නැවුම්. ශ්‍රද්ධාව තුල නැවුම්, වීරිය තුල නැවුම්, සතිය තුල නැවුම්, සමාධිය තුල නැවුම්, ප්‍රඥාව තුල නැවුම්. ඒක හරිය නැවුම් බවක්. ඔය කාමයේ තුල ඒක නෑ. දැන් ඔය හිතනවරුන මොනවා කෑවත් ඉතින් අන්තිමට ඔය එක්කෝ දැන් රස වර්ග වශයෙන් ගන්න. තිත්ත රහ, ලුණු රහ, ඇඹුල් රහ, පැණි රහ වර්ග ටිකක් තියෙනවනේ. ඔය ඔක්කොම කාලා තියෙනවනේ. කොහෙන් කැරකෙව්වත් ඔය ටිකම තමයි. ඔය රහවල් ටික තමයි. හරිද? දැන් ඇඹුල් රහ ගත්තොත් එහෙම ඒ මොනවාෙන් හැදුවත් ඇඹුල් තමයි. ඇඹුල්ම තමයි. දැන් කොහේ හරි රටකින් මොකරි කෑමක් ගෙනාවා කියමු මේක අලුත් කෑමක් කියලා. අපිට අහන්න තියෙන්නේ එක්කෝ ඔකේ තිත්ත රහ ඇති, එක්කෝ ඇඹුල් රහ ඇති, එක්කෝ කහට රහ ඇති, එක්ක තිත්ත රහ ඇති, එක්කෝ පැණි රහ ඇති. ඔය ටිකක් තියෙනවා. මොකක් හැදුවත් මොන නමින් හැදුවත් ඔය ටිකනේ. ඒක නියමයි කියලා කියන්න දෙයක් නැහැ. ඔය ටිකම තමයි. ඉතින් ඒ නිසා මේ විඳපු කෙනාට විඳලවත් ජීවිතේ තෘප්තිමත් කරන්න බැරි ඔය කාම ලෝකේ හැම දෙයකම එහෙම තමයිනේ. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් කාලයක් ගියාම ඒ දැන් ඔබ අහපු විදියට තියෙනවා මේ දැන් ඉතින් මොකද්ද කියලා හිතන තැනට එන්නේ. ඒ කියන්නේ ඔවුන් අර ජීවිතේ විඳලා නැති කාලේ දකින්නට වැඩිය දෙයක් අනේ මේක ඔච්චර. ඒ කියන්නේ එතනින් ගැඹුරකට එකකින් එහාට යන්න දෙයක් නැහැ. කොතරම් කිව්වොත් එච්චර. ඒකේ ධර්මයේ එතනින් එහාට යන තැන තමයි තියෙන්නේ. ඒක ගැඹුරක් එන්න අර පාරාද සූත්‍රය වගේ නේද? අත් නොවිඳි අත්දැකීමක්, අත් නොවිඳි අවබෝධය මෙතන ලැබෙනවා. ඒකේ හරි පුදුමයි අපේ හැමදෙරෝනේ. සෝවාන් ඵල පුද්ගලයා ඉන් උඩට යන්නේ ඒකෙන්මනේ. ඊටසේ සකදාගාමි පුද්ගලයා ඉන් උඩට යන්නේ ඒකෙන්මනේ. අරහත් වේ දක්වා මෙන්න එකම. අර සීල සූත්‍ර කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි සෝවාන් වෙච්ච නැති කෙනාත් අනිත්‍ය වශයෙන් විමසන්නේ. එයාට සෝවාන් වෙනවා. ඒතර සෝවාන් වෙච්ච කෙනා මොනවද විමසන්නේ කියලා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සරියුත් මහරහතන් වහන්සේ. සෝවාන් වෙච්ච කෙනත් ඔය ටිකම තමයි තවදුරටත් අනිත්‍ය වශයෙන් විමසන්නේ. එතකොට එයා සකදාගාමී වෙනවා. එතකොට ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් විමසලා සෝවාන් වුණා කිව්වම දැන් ඒක ඉවර නෑ. එහෙමයි. දැන් සෝවාන් හැබැයි තවදුරටත් ඒකම අනිත්‍ය වශයෙන් විමසනකොට මෙන්න සකදාගාමී වෙනවා. ඒ කියන්නේ තවත් අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න දෙය තියෙනවා. දැන් එතන හරි කියලා නවතින්නත් බෑ. නෑ. ආයිත් තවත් පංච උපාදානස්කන්ධයම තවදුරටත් අනිත්‍ය වශයෙන් විමසනකොට මෙන්න අනාගාමී වෙනවා. නේද? එතකොට කොටිම රහත් වුණාට පස්සේ ඊට පස්සේ යන රහතන් වහන්සේ මොකක්ද විමසන්නේ? දැන් ඒකට විමසන්න දෙයක් නැහැ. ඒ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් විමසනවා කියනවා. මොකද ditta ධම්මසක විහරණයට උන්වහන්සේට ඒක සැපයක් කියනවා. බලන්න එතකොට දැන් මෙච්චර කාලයක් ආපු ගමනේ විමසපු එක දැන් ඉතින් ඇති කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නේ කියලා බලබලාව නෙමෙයි. රහත් වෙලා ඉවරලා තවදුරටත් සැපේ විඳින්න ඕනකමට ඒකම විමසනවා කියනවා. එහෙමයි. ඊයන් පිරිනවම් පානකම්ම ඒක සැපේ. එහෙමයි. ඉතින් අන්නේ එතන බලන්න එතකොට මේ අර කාමයේ තුල තියෙන අතෘප්තිකරකමයි කොච්චර තෘප්තිමත් වුණත් ඔච්චරයිනේ කියලා හිතන නිකන් අර හිස්කමයි මේ ධර්ම මාර්ගය තුල නැහැ. ඒ කියන්නේ අපේ කාමයයි ධර්මයයි කියන දෙකක් කියලා වැටහෙන තැන මෙතන. මේක පැහැදිලි වෙනසක්. ඒ ඉතින් එහෙම විඳ හැමදාම අලුත් අත්දැකීමක් විඳ යන්න කැමති කෙනා විඳින්න ඕන ප්‍රඥාවේ අත්දැකීම. ඒ කියන්නේ මිනිස්සු ඒ එච්චර ඒ කියන අලුත් අත්දැකීමක් තියෙන දේ අතහැරලා
අලුත් අත්දැකීම් කිය මේ කාම පැත්තටම යන්නේ. ඒ දන්නේ නැතිකම වරුණ සසරේ ස්වභාවයද දැනගත්ත කෙනා මේ මනස ඒකට ගෙනියන දැන් ඒ කියන්නේ වෙන්නේ මේකනේ. හැම තැනම ඉන්නේ මේ ධර්මයේ තුල විඳින්න තියෙන අත්දැකීමට මේ යොමු කරන්න ඇදලා ගන්න ඕන මේ උදව් කරන අය නෙමෙයි ඉන්නේ හැමතැනම. වැඩිපුර අත්දැකීම් දින අනිත් පැත්තට. අර පැත්තටනේ. ඉතින් දැන් අපි සමහර වෙලාවට මොහරි දැන් මම මේ යනකොට මට එක්කෙනෙක් කතා කරලා එනකොට එක්කෙනෙක් කතා කරලා කිව්වා කෑම ගන්න නියම තැනක් තියෙනවා. අද ගිහලා ගන්න කියලා මම යන ගම යන්න හිටියේ. ඔබත් එක්ක මම මේ වැඩසටහනට එන අතරෙත් මේක සිද්ධියක් ගැන කිව්වා මේ අන්න අතන තියනවා ගෙදරට ඕන හැමදේම තියනවා එහෙමයි කියනවා නේද? මේ ඒ අර අපිව යොමු කරන්නේ එතෙන්ට තමයි හැමදාම. ෂෝක් මන්න විතර මේ මෙහෙම මේ කියනවා අරකයි මේක ඔය වචන තමයි ඔය ටික දාලා ඒක වාහන වලටද ෆෝන් වලටද කෑම වලටද බීම වලටද ඕවට තමයි ජීවිතේ ගෙනියන්නේ. අන්තිමට තෘප්තියක් නැහැ. දැන් බොන දේවල් වුණත් එහෙමනේ. දැන් අද වෙනකොට තරුණ අය ගොඩාක් මහාන වෙන අය ඉන්නවා. ජීවිතේ විඳලා තෘප්තිය කියන එක නැතුව. මොනවද දැන් විඳින්න තියෙන හැමදේම විඳලා බැලුවා ඕක තමයි ඉතින් කොච්චර කරත් ඔච්චර තමයි කියලා. ඕන් ඊට පස්සේ ඔක්කොම අතාරිනවා. දැන් හැබැයි ඒකේ හොඳේ තියෙන දැන් අපි ඉස්සර කියන්නේ දැන් අපිට පේන ඉතිහාසය තුල අපි දැක්ක ඉතිහාසය තුල අපි සීමාවක් හදාගත්ත අවුරුදු 40 50 පෙන්නට පස්සේ තමයි මේක කියලා. දැන් හැබැයි තරුණයෝ මේක මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. දැන් සෑහෙන තරුණයන්ට අවබෝධ වෙනවා. ඒක තමයි මම කියන්නේ මේ අවබෝධය මේ ලබන්න පුළුවන් තරුණ වයසේදී කාල සීමාවක් නැහැ. ඒකෙදි අර කාර්යක්ෂම වෙන එක මේ තරුණ වයසේදීම ලැබෙන තරමට තවත් හොඳයි. ගොඩක් කලාවට වයෝවෘද්ධ වුණාට පස්සේ භාවනාවකට නතු වාඩි වෙන්න මේ හිත හරියට අරමුණක පවත්ව ගන්නනත් සමහරලාට මේ විවිධ වේදනාවල් ස්නායු දුර්වල වීම නොඑක් දේ අමාරු වෙනවනේ. ඒ නිසා දැන් අපි මේ අපේ සංගරාවුණත් වරුණ මේ ගොඩාක් නිර්මාණාත්මක විදිහට ගොඩනගලා තියෙන හැම සංගරාවේ ලිපියක් ඒ කියන්නේ අපේ හැමදෙර දැන් දෙවෙනි කලාපය නිකුත් වුණා. මුද්‍රණාලය අහනවලු මුද්‍රණාලය දැන් අපේ බවුන් පැලැස් ප්‍රකාශන භාරයෙන් තමයි මේකේ පිටු සැකසුම් ඔක්කොම වෙන්නේ. මුද්‍රණාලය අහනවලු මේ කවුද මේකේ මේ පිටු හදන්නේ මේක හරි ලස්සනයිනේ කියලා. එහෙමයි. හරි නිර්මාණාත්මකයිනේ කියලා. ඉතින් ඒ ඔක්කොම අපි කරන්නේ තරුණ අයට මේ ධර්මයේ ආකර්ෂණීය විදිහට ලැබෙන්න ඕනකමටමයි මේ තරුණ වයසේදී සිහිය පුරුදු කරන්න ඕනකමක් උනන්දුවක් ඇති වෙනවා නම් එයා පින්වන්තයි වරුණ. එහෙමයි. අපි හැමදෙරේ දැන් පෙර පොය කියන්නේ ගෙවුණු පොය දවසේදී දෙවන කලාපය බවුන් පැලස සංග්‍රහය නිකුත් කරන්නට යෙදුණා. දැන් මෙවර කලාපේ දැන් මේ කලාපයෙන් පස්සේ ඉදිරියට මේ බවුන් පැලස සංග්‍රහයක් වෙන් කරගන්නට කැමති අය ඉන්නවා නම් අර පෙර විදිහටම මුල ඉඳලම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ අලුත් දෙවිදිහෙම පුළුවන්. කියන්නේ පරණ කලාප ටිකත් එක්කම අවශ්‍ය නම් ඒත් පුළුවන්. මේවර මේ මාරුතු මේ පොහොයට කියන්නේ මැදින් පොහොයත් එක්ක පිට වෙච්ච කලාපෙන් ඉඳලා විතරක් ඒ කලාපේ ඇතුළුව ඉදිරියට විතරක් වොන්නම් ඒත් පුළුවන්. එතකොට මැදින් මාසේ ඉඳලා ඒ කියන්නේ පහුගිය කලාපේ ඉඳලා ඉදිරියට අවුරුද්ද තුලදී බවුන් පැලස සංගරහ ගන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවනේ රුපියල් 900ක වගේ මුදලක් තමයි මුදල ගාස්තු යන්නේ. පුරාවටම සියලුම සංග්‍රහවලට රුපියල් 1080ක් වගේ මුදලක් ඒ සමස්ත ජනවාරි සියලුම සංග්‍රහ ටික අවශ්‍ය කෙනාට මේ එතකොට දැන් මේ මැදින් කලාපේ තාම ගෙදරට ආපු නැති අය ඉන්නවනම් ඉක්මනින්ම ලැබෙයි හැමෝටම. මේ මොකද අපි අර එක සැරේට සියල්ලම එක සැරේට තැපැලට බාර දෙන්නේ නැහැ. ගියපර අපිට එහෙම ප්‍රශ්නයක් වුණා. සමහරව නැති වෙනවා. ඒ නිසා ටික බාර දෙන්න. කොහොම වුණත් මේ බවුන් පැලස සතිපුහුණු සංග්‍රහව අවශ්‍ය නම් ලබන පොහොය දවසේ සිල් සමාදන් වෙන අයටත් එතන මම හිතන්නේ පහසුවක් වෙයි යන්න සිල් සමාදන් වෙන එතනට එන අයට ඔය මගහැරිච්චයි සමහරලාට කියනවා අපි හැමදේම net එක කරන වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා තාම අපිට මේ සංග්‍රහව ලැබුණ නැහැ කීප අවස්ථාවක් තියෙනවානේ ඔන්න දැන් ඒක ඉවර වෙනවා ලබන අප්‍රේල් වල එනවනේ එතකොට අනිවාර්යයෙන් හැබැයි මේ තැපෑලෙන් ලැබෙන අයට ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම 0.74යි 0.74යි 74යි 74 කියන දුරකථන අංකය 0.74යි 0.74යි 74යි 74 කියන දුරකථන අංකයට BM කියලා කෙටි පණිවිඩයක් තියන්න මේ Tamanට සංග්‍රහ ඕන නම්
සංග්‍රහව අවශ්‍ය වෙනවා. එතකොට ඒ පිළිබඳව ඔබට ඇමතුමක් ලැබේවි නැත්නම් ඔබට ඒ පිළිබඳව ඒ කාරණා පිළිබඳ ඒ තමන්ට ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ දැනගන්නට අවකාශයක් ලැබෙනවා. මේ අකුරු දෙකයි මෙසේජ් කරන්න ඕනේ BM කියලා බවුන් පැලස් මැගසින් අකුරු දෙක 074 74 74ට මේ ඉතින් අපි විශේෂයෙන් දැන් ලබන සතිවලදී දැනුවත් කරමු බවුන් පැලස්සේ නේවාසික පුහුණුවට පොය දවසෙන් පස්සේ දිගටම සහභාගී වෙන අවස්ථාව තියෙනවා අපි. ඔව්. ඒ සඳහා ඔබ කතා කරන්න 0.717 365 345 0.717 365 345 මේ අංක මාරු කරගෙන ඊට පස්සේ කියන්න එපා වෙන ඒවා. මේ කියන්නේ බවුන් පැලස්සට පුහුණුව සඳහා එන අයට අංකය 0.717 365 345 බවුන් පැලස්ස සංගරාව සම්බන්ධව තිබෙන කාරණා කියන්නේ සමගාවක් ලබා ගැනීමට අවශ්‍යතාවය තියෙන අය කෙටි පණිවිඩයකින් පමණක් BM කියලා අකුරු දෙක දාලා කෙටි පණිවිඩයක් එවන්න 0.74 0.74 74 74 කියන දුරකථන අංකයට අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා අද දවස තුලදී මම හිතන්නේ හරි වැදගත් වූ කාරණා රාශියක් කතා කළා අපිට තිබෙන ප්‍රශ්නත් निराකරණය වුණා බොහෝ දිනකට මම හිතන්නේ ඉදිරි වැඩසටහන් වලදී ධර්මයට තවදුරටත් ඒමට බොහෝ දෙනෙක් ප්‍රිය වේවි ඒ සඳහා යොමු වේවි අද දවසේ වැඩසටහනත් ඊට හේතුවක් කරගනීවි ඔය මම පහුගිය දවස්වල නෙත් ආයතනයේ අපේ ආගමික අංශයට අලුතෙන් කෙනෙක් බඳව ගන්නට උත්සාහ කරන අවස්ථාවල සමහර අය ආවා ඉන්ටර්විව් එහෙම ඇවිල්ලා මම ඇයි එන්නේ කියලා මෙහෙම හරි ආවොත් අපිට ඊට පස්සේ කොහොම හරි නෙත් එක ඇතුළට එන්න පුළුවන් නේ කියලා ඉතින් ධර්මයට කැමැත්තෙන් මේ ඇවිල්ලා තියෙන්නේ නෙත් එක ඇතුළට එන්න ඕන හැබැයි ඉතින් එහෙන් එහාට ගිය සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් තිබෙන නිසා තමයි තරුණ ප්‍රජාවට අපේ හාමුදුරුවෝ මේ කාරණා පහදලා දුන්නේ. ඒ උතුම් වූ දහම් මඟ පසක් කරන්නට සෙන්සුරාදා සිටනේ තසපුවට වැඩම ආවදාළ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ධර්මයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම සාක්ෂාත් වේවා කියලා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ඒත් එක්කම සමුගන්න මොහොතේ අද දවස් වැඩසටහනින් සිහිපත් කරනවා. එළඹෙන බක්පුර පසළොස්වක පොහෝ දවසේ බවුන් පැලසට ශ්වේත පූජා සීල සමාදාන වැඩසටහනට